මං හිතන්නේ අද තරම් පර්සි the one and only ගැන කතා කරන්න සුදුසු දවසක් නැති තරම්. ඊයේ රාත්‍රියේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම මානයකට අලුත්ම ජීවනයක් එහෙමත් නැත්නම් අලුත්ම පිම්මක් පැනපු මොහොතක පැය 24ක් යනටත් කලින් අපි පර්සි the one and only මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙනවා. මම හිතන්නේ පැය 24කටත් යන්නට කලින් අප සූදානම් කරගත්ත වැඩසටහන අපට ගෙනෙන්නට ලැබීම මම හිතන්නේ අපේ භාගයකට වඩා අපේ පර්සි අබේසේකර මැතිතුමන්ගේ පර්සි අබේසේකර මහතාගේ භාග්‍යයක් වාසනා ගුණයක් වශයෙන් අපි හඳුන්වන්නේ. අද දවස මේ ආකාරයෙන් මට ආරම්භ කරන්නට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා. ඒ වගේම පර්සි අබේසේකර මහතාණනි ඔබතුමන්ගේ මේ වැඩසටහන මේ විදිහට මෙහෙවන්න ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මුලින්ම මම ඔබතුමන්ට මේ සියලු දෙනා වෙනුවෙන් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඔක්කොම මයික්ස් ඔන් කරලා හැපි බර්ත්ඩේ කියලා විශ් කරලා අපේ පර්සි අබේසේකර මහතා ගොඩක් නොයිස් එකක් එයි කමක් නැහැ. අපි හැම කෙනෙක්ම මයික්ස් ඔන් කරලා අපේ පර්සි අබේසේකර මහතාණන්ගේ 85 වෙනි ජන්මදිනයට අපි happy birthday song එක ගායනා කරලා ගීතය ගායනා කරලා සුභාශිංසනයට පිරිනමමු. 1 2 3 happy birthday to you. Happy birthday to you. Happy birthday, Uncle Percy. Happy birthday to you. Happy birthday, Percy Uncle. Happy birthday to you. Percy Uncle, මං හිතන්නේ ඔබතුමාට නම් මේ නොයිස් එක එච්චර අරුමයක් පුදුමයක් නෙමෙයි. මොකද මට වඩා හොඳට මං හිතන්නේ ඔබතුමා ලක්ෂ ගානක සෙනගක් දහස් ගානක සෙනගක් එක ටියුන් එකට එක හඬට එක මොහොතකට ඔල්වර්සන් දෙන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ ශක්තිය ධෛර්යය සහ ඒ හැකියාව ඔබට තිබුණා. ඉතින් ඔබට නැවත වතාවක් 85 වෙනි ජන්මදිනය වෙනුවෙන් අපි සුභාශිංසන ගෙනෙනවා. අද දවසේදී පර්සි the one and only ග්‍රන්ථයේ සිංහල අනුවාදනය දොරට වඩම්වන මොහොත ඒ චරිතාපදානයක් වශයෙන් අප හඳුන්වනවා. පර්සි අබේසේකර මහතාණන් ක්‍රිකට් සම්බන්ධව ඔහුගේ අතීත මතකා වර්ජනයන් සිංහල බසින් ලියවුණා. රශ්මිකා ලියනගේ අපේ ප්‍රවීණ ලේඛිකාව මාධ්‍යවේදිනිය තමයි අද දවසේදී මේ කටයුත්තට මේ ග්‍රන්ථය රචනා කරන්නට යෙදුනේ. හොඳයි. මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපේ වැඩසටහනේ ආරම්භය සනිටුවන් කරන්න. පර්සි the one and only කෘතිය රචනා කිරීමේ අරමුණ පැහැදිලි කිරීම සඳහා ස්පෝර්ට්ස් ඉන්ෆෝ මම හිතන්නේ මේ සියලු කර්තව්‍යයන් පසුපස සිටින ආයතනය ස්පෝර්ට්ස් ඉන්ෆෝ ලංකාවේ ප්‍රමුඛම මම හිතන්නේ සමාජ ජාල මාධ්‍යයන් අතරින් ස්පෝර්ට්ස් සම්බන්ධ ක්‍රීඩාව සම්බන්ධ ප්‍රමුඛම සන්නම නාමය වන්නේ ස්පෝර්ට්ස් ඉන්ෆෝ. එහි ගරු සභාපති නිර්මාතෘ තිලාන් රංගන මහතාණන්ට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද මේ වැඩසටහනේ තිලාන් අපිට අරමුණ පැහැදිලි කරලා දෙන්න. අයිබුවන් සුබ සන්ධ්‍යාවක් හැමෝටම මුලින්ම සමත් සුන්දර දවසක් පර්සි අංකල්ගේ අපි ආදරයට කියන්නේ පර්සි අංකල් කියලා. පර්සි අංකල්ගේ 85 වන උපන්දිනයට මම ආසිරි පතනවා සුබ උපන්දිනයක් වේවා පර්සි අංකල් කියලා. ගොඩාක් සතුටු දවසක්. ඇත්තටම කියනවා නම් මේ කාර්යය virtual මාධ්‍යයෙන් ඒ කියන්නේ virtual book launch එකක් විදිහට කරන්නත් එක හේතුවක් අද මේ පර්සි අංකල්ගේ උපන්දිනය වෙනුවෙන් දෙන තෑග්ගක් ඇත්තටම අපි ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයෙන්. ඉතින් ඒදීදී මම මතක් කරන්න ඕනේ වටිනා කාරණාවක් තියෙනවා. පර්සි අංකල්ට හැමතිස්සෙම ඕන වුණා තමන්ගේ ජීවිතේ මේ අවුරුදු 65ක් විතර වගේ ප්‍රමාණයක් සිංහ කොඩිය ඇතුව අවුරුදු 30ක් විතර සිංහ කොඩිය නැතුව අවුරුදු 30ක් විතර මේ පිට්ටනිය වටේ දුව කරපු කාර්යයේ මිහිරි මතක සටහන්
හැම ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටම එතුමා ජීවත්ව ඉන්න කාලය තුලදීම කියන්න කරන්න ලොකු ආසාවක් තිබුණා. ඉතින් ඇත්තටම කියනවා නම් මේ වෙලාවේ මම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ මේ කාර්යය පර්සි අංකල් වෙනුවෙන් කරලා දෙනකොට අපිට ගොඩක් කාරණා කීපයක්ම බලපෑවා. පළවෙනි කාරණාව තමයි ස්පෝර්ට්ස් ඉන්ෆෝ කියන ආයතනය ලංකාවේ තියෙන එකම ක්‍රීඩා ප්‍රවර්ධන ආයතනය කිව්වොත් නිවැරදි. ආයතනයක් විදිහට අපි සිල්ක් සම්මාන වල ආරම්භ කළා. ඉස්සෙල්ලම කල්පනා කරනකොට ලංකා ක්‍රීඩා ඉතිහාසයේ කාටද අපි අගය යන්න ඕනේ කියලා අපිට මුලින්ම මතක් වෙච්ච නමක් තමයි පර්සි අබේසේකර. ඒක පර්සි අබේසේකර මහත්මයා කරපු කෘතවේදීත්වයට අපිට විශේෂ කෘතගුණ සැලකීමක් විදිහට අපේ පළවෙනි සිල්ක් සම්මාන උළෙලේදී එතුමා most outstanding sport fan supporting role කියන විශේෂ ජූරි සම්මානයත් අපි එතුමාට පිරිනමන්න තීරණය කරා ජූරියක් විදිහට. ඉතින් 2015 වසරේදී අපි පර්සි අංකල්ව අගයනකොට ඊට කලිනුත් 2014 වසරේදී තමයි ඉස්සෙල්ලාම ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනය පටන් ගන්න වෙලාවේදී පර්සි අංකල්ව මම අඳුරගන්නේ. පර්සි අංකල් අඳුරගෙන මම හරියටම අවුරුදු 7යි. කියන්නේ එතුමාව ජීවමානව අඳුරගෙන නමුත් මම වයස අවුරුදු 5 ඉඳලා පර්සි අංකල් පිට්ටනිය වටේ දීපු හැටි සිංගප්පූරියත් එක්ක කරපු සෙල්ලම් බොහොම ආසාවෙන් බලාගෙන හිටපු කෙනෙක්. මොකද අපි හැමෝම දන්නවා 80 මුල භාගයේදී ඉපදිච්ච කෙනෙක් නම් අපි ක්‍රීඩාවත් එක්ක කොච්චර ආදරයක් මේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අපිට තිබුණාද කියන කාරණා. ඉතින් ඇත්තටම මේ මැච් බලන හැම වෙලාවකදීම අපි තරඟයට අමතරව බලන්න බොහොම ආසාවෙන් හිටියේ පර්සි අංකල්ගේ වැඩ. පර්සි අංකල් නටන විදිය, පර්සි අංකල් චියර් කරන විදිය ඇත්තටම කියනවා නම් ඉස්සර වෙළඳ දැන්වීම් පෙන්නන කාලයකුත් තිබුණා. නමුත් දැන් තරම් මේකක් තිබුණේ නැහැ. ඉතින් හැමතිස්සෙම පර්සි අංකල් මැච් එකේ එක වෙලාවෙදී 4 සීමාවෙන් එපිට ඉඳලා කරන වැඩ කැමරා කාචවල බොහොම හොඳින් සටහන් වුණා. ඉතින් ඒවා බලලා ඇත්තටම ගොඩාක් සතුටු වෙච්ච කෙනෙක් විදිහට පර්සි අංකල් මුළු ලංකාවම දන්න චරිතයක් වගේම ලෝකෙම දන්න චරිතයක් බවට කෙටි කාලයකින් පත් වුණා. ඇත්තටම කියනවා නම් ඉතින් මේකත් එක්කම අපි කල්පනා කරා අපේ ක්‍රීඩා ප්‍රවර්ධන ආයතනය පටන් ගත්ත වෙලාවේ අපි ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්න ගීතයක් නිර්මාණය කරා. ඒ ගීතය නිර්මාණය කිරීමත් එක්ක තමයි පර්සි අංකල් අපිට මුණ ගැහෙන්නේ. ඉතින් මේ ගීතයට මම විශේෂයෙන්ම පර්සි අංකල්ට ආරාධනා කරගන්න ඕනකමක් තිබුණා. අපි සෙන්ටිග්‍රේඩ් සංගීත කණ්ඩායමත් එක්ක නිර්මාණය කරපු කිරුළ ගෙනමු ගීතයට පළවෙනි රූප රචනය කරද්දී මගේ ලොකු ආසාවක් තිබුණා පර්සි අංකල්වත් මේ වැඩේට සම්බන්ධ කරගන්න. ඉතින් ඒ වෙලාවේ පර්සි අංකල්ට කතා කරලා ඒකට සම්බන්ධ කරගත්ත පර්සි අංකල්ගේ පළවෙනි ගීතයකට සම්බන්ධ වෙච්ච පළවෙනි අවස්ථාව මියුසික් වීඩියෝ එකකට කිරුළ ගෙනමු ගීතය. ඉතාමත් විශේෂ අවස්ථාවක්. ඊට පස්සේ කීපයකට සහභාගී වුණා. නමුත් මම පුද්ගලිකව ගොඩාක් සතුටු වුණා. මොකද ඒදා දවසේ පර්සි අංකල් අපිත් එක්ක විනෝද වෙච්ච හැටිය සහ ඒ කලාකෘතියට එතුමා දීපු දායකත්වය ඉතාමත් අනර්ගයි. ඉතින් මේ විදිහට පර්සි අංකල් එක්ක සම්බන්ධකම ගොඩනැගෙද්දී මට අවශ්‍යතාවයක් තිබුණා පර්සි අංකල්ට එනේ අපි තව මීට වැඩිය පර්සි අංකල් වෙනුවෙන් කතා කරන්න ඕනේ ලංකාවක් රටක් විදිහට ක්‍රීඩාව වෙනුවෙන් මේ කරන නිහඬ සේවයට. ඒ කියන්නේ අපි කාටවත් කරන්න බැරි සේවයක් කරන චරිතයක් විදිහට මීට වැඩිය සැලකීමක් එතුමා කෙරෙහි අපි දක්වන්න ඕනේ කියලා. කොහොම කල්පනා කර ඉන්නකොට මගේ හිත මිත්‍ර මගේ පාසලේ මිත්‍ර අපේ ආදිආනන්දිය ඩෙන්සිල් පෙරේරා මුණ ගැහෙනවා. ඩෙන්සිල් මට කතා කරලා කියනවා තිලන්න මොකද ඇත්තටම ඩෙන්සිල් කලින් ACL ආයතනයේ පර්සි අංකල්ගේ අවුරුදු 50කට වැඩි සේවා වාර්තාවක් තියෙන ආයතනයේ පර්සි අංකල්ගේ ප්‍රධානියා විදිහට අවසර කිහිපයක් වැඩ කරනකොට සාමාන්‍ය අධිකාරීවරයා විදිහට වැඩ කරනකොට ඩෙන්සිල් මට කතා කරලා කියනවා තිලන් පර්සි අංකල් වෙනුවෙන් අපි මොකක් හරි දෙයක් කරන්න ඕනේ. පර්සි අංකල්ගේ මේ ලොකු ආසාවක් තියෙනවා. එයාගේ බයෝග්‍රැෆි එකක් ලොන්ච් කරන්න කියලා. ඉතින් මම ඒ වෙලාවේදී මම ටක් ගාලා කල්පනා කරා මමත් කොහොමද පර්සි අංකල් වෙනුවෙන් යම් දෙයක් කරන්න සීනමාවම හිටපු කෙනෙක්. ඉතින් මගේ මිත්‍රයා කතා කරපු වෙලාවේ මම දෙපාරක් හිතන්නේ නැතුව ඇත්තටම මට යෝජනාව තිබුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපි මේ පොතක් කරමු කියලා. ඉතින් මම ඒ වෙලෙදී අපි මාස 6ක් වගේ කෙටි කාලයකදී අපි පර්සි අංකල්ව ඉන්ටර්විව් කරලා අපේ ලේඛිකාවක් දර්ශනී කියලා අපේ දර්ශනීත් අපි කතා කළා. ඩෙන්සිලුත් මමත් අපේ ස්පෝර්ට්ස් ඉන්ෆෝ කණ්ඩායමේ අයත් එකතු වෙලා මාස 6ක් ඇතුළත සියලු අනුග්‍රාහකයන් අපිම දක්වලා පර්සි අංකල්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරා. ඒ කෘතිය එළි දැක්වුවා 2019 අගභාගයේදී දෙසැම්බර් මාසයේ.
ඉතින් ඒ වෙලාවේදී මට කියපු මම ඩෙන්සිල්ට කියපු දෙයක් තමයි ඩෙන්සිල් මේක අපි ලෝකයට ගෙනියන්න මේ කෘතිය හොඳයි. නමුත් අපේ ලංකාවේ අයට ලංකාවේ රට වෙනුවෙන් අපේ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අපි සිංහල මාධ්‍යනුත් යම් කිසි දෙයක් කළ යුතුයි කියලා. ඉතින් එහෙම හිතලා මම ඒ කාලේ වෙනකොටම අර ඉංග්‍රීසි පොත නිර්මාණය වෙන කාලය සීමාව තුලදීම ඊට සමාන්තරව සිංහල පොතේ වැඩ පටන් අරන් තිබුණේ. ඉතින් නමුත් අපි හැමෝම දන්නවා අපි කවුරුවත් හිතපු නැති වෙලාවක 2019 වසරේදී කොරෝනා කොවිඩ් තත්ත්වය අපේ රටත් බලපෑවා. ඒකත් එක්ක අපේ සියලු කටයුතු යන හිටියා. ඉතින් මම හිතුවා ඒක අපි ගිය අවුරුද්දේ කරන්න හිටියා සිංහල කෘතිය එලි දැක්වීම. නමුත් ඒක කරන්න බැරි වෙච්ච නිසා මම තීරණය කරා පසුවට මේක කරමු කියලා. නමුත් ඒ අතරේ පර්සි අංකල් මට නැවතත් කතා කරපු වෙලාවේදී කිව්වේ පර්සි අංකල් අපි හැමෝම දන්නවා කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක ලෙඩ වුණා. ඉතින් ලෙඩ වෙලා මාස 3ක් විතර ඇත්තටම විවේකීව ඉන්න සිද්ධ වුණා. ඒ කාලේ මම නිරන්තරයෙන් පර්සි අංකල් එක්ක කතා කරා. උදව් කරන්න පුළුවන් විදියවල හොයලා බැලුවා. ඉතින් මම හිතන්නේ මේ අද දිනේ සම්බන්ධලා ඉන්න ගොඩක් දෙනෙකුත් මේ විදිහට පර්සි අංකල් ගැන හොයලා බලපු අය. ඉතින් ඒ වෙලාවේ පර්සි අංකල් ආයි සැරයක් ඔන්න මතක් කරන්න ගත්තා. මගේ අර සිංහල පොතේ වැඩේ මොකද තිලාන් වෙන්නේ කියලා. මං කිව්වා මේ වැඩේ නම් හොඳට වෙනවා. රශ්නිකත් අපේ කතුවරිය රශ්නිකත් මේ වැඩේ දැන් කරලා තියෙන්නේ අංකල්. අපි ඉතින් පොඩ්ඩක් මේ தත්ත්වය සමනය වුණාම පොත එලි දක්වන වැඩේ කරමු කියලා. ඉතින් ඔහොම කිය කතා කර ඉන්නකොට නමුත් මේ தත්ත්වය සමනය වෙන පාටකුත් නැහැ. පර්සි අංකල්ගේ ඉල්ලීමේ වෙනසකුත් නැහැ. පර්සි අංකල් එක දවසක් අහනවා මගේ මේ පාර බර්ත්ඩේ එක දවසටවත් මේක එලි දක්වන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඔන්න ඕක තමයි නිමිත්ත උනේ. මම කල්පනා කරා මේක පර්සි අංකල්ගේ ඇත්තටම කියනවා නම් ඉටු නොවුණු නමුත් එතුමා ඉතාමත් ආසාවෙන් බලන් හිටපු කතන්දරයක්. ඒ කියන්නේ මේ තමන්ගේ චරිත කතාව තමන්ගේ සියසින් දැකලා තමන්ම කියවලා විනෝද වෙන්න ඕනේ කියන කාරණාව. ඉතින් මම හිතුවා එතුමාටත් නිරෝගීකමත් ප්‍රාර්ථනා කරන ගමන්ම අපි බලාපොරොත්තු වෙච්ච විදිහටම පර්සි අංකල් ඉක්මනට සනීප වුණා. නමුත් පර්සි අංකල්ටත් පිටියට බහින්න බැරුව ගියා. තරඟ තිබුණත් සමහර වෙලාවදී දැන් ඉන්දියානු සංචාරයේදී එතුමාට පිටියට යන්න බැරුව ගියා. නමුත් එතුමාගේ බලාපොරොත්තුව කොහොම හරි ඉක්මනින්ම කල්වේවා ඉෂ්ට කරන්න ඕනේ කියලා මම හිතුවා. ඉතින් ඒක ඊට පස්සේ මම අල්ලගත්තේ අපේ රශ්නිකාව. රශ්නිකාටත් කතා කරලා රශ්නිකා මේක අංකල් වෙනුවෙන් කොහොම හරි ඉක්මනට කරන්න ඕනේ කියලා රශ්නිකාටත් ගොඩක් මේකට උදව් කරලා පර්සි අංකල්ටත් නැවතත් කතා කරලා අපි නැවත මේකේ මෙහෙයුම පටන් ගත්තා. ඉතින් මෙහෙම පටන් අරගෙන ඉන්න වෙලාවේ අපිට තේරුණා මේක වැඩේ කරගන්න පුළුවන් කියලා අපි අන්තිමට වැඩේ පටන් ගත්තා. ඉතින් එහෙම කරලා දැන් අපි කෘතියත් නිර්මාණය කළා. අද දවසේ අපි තීරණය කරා පර්සි අංකල්ට මේ උපන්දිනය වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම තෑග්ග. රටක් විදියට ආයතනයක් විදියට පුද්ගලයෙක් විදියට මම තීරණය කරා දෙන්න පුළුවන් හොඳම තෑග්ග මේ කෘතිය එලි දැක්වීම කියලා. ඉතින් ඒකයි වෙනස්ම ආකාරයකින් වර්චුවල් ක්‍රමයට Zoom තාක්ෂණය යොදාගෙන අපි මේ පොත එලි දැක්වීමේ කාර්යය කරන්න තීරණය කරේ. ඉතින් ඊට සමගාමීව අපි නේද Facebook අඩවියෙත් මේ කාර්ය මේ සජීවීව විකාශනය වෙනවා මේ වෙනකොට. ඉතින් මුලින්ම කිව්වා වගේ නැවත වතාවක් පර්සි අංකල් වෙනුවෙන් අපිට යම් කිසි දෙයක් අද දවසේ කරන්න පුළුවන් වුණා කියන සතුටත් එක්ක කාල වේලාව ඉක්මවලා තියෙන නිසා අපි වැඩසටහනේ ඉතුරු අංගවලට යොමු වෙමු. නැවතත් වතාවක් සුබ උපන්දිනයක් වේවා පර්සි කියලා කියමින් මම නවතිනවා. බොහොම ස්තුතියි. තිලන් ස්තුතියි තිලන්. මම හිතන්නේ තිලන් ඔබ අද ශ්‍රී ලංකාවේ සිටින ක්‍රීඩාව සම්බන්ධව සම්මත නාමයක් තිලන් රංගන එහා සමානවම ස්පෝර්ට්ස් ඉන්ෆෝ පැහැදිලිවම ලංකාවේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධව ගත්තොත් ඉහළම පෙළේ දිදුලනම සහ ප්‍රමුඛම පෙළේ සම්මත නාමයක් ඔබ වැනි සම්මත නාමයක් මෙලෙස මේ කාර්ය සඳහා ඉදිරිපත් වීම අප ඉතාම ප්‍රශංසනීය ලෙස ජාතියක් වශයෙන් අප ඔබව අගය කළ යුතුයි. පර්සි the one and only පර්සි අබේසේකර මතකාවර්ජනය රශ්නිකා ලියනගේ ඒ ප්‍රවීණ ලේඛිකාව ඒ දක්ෂ මාධ්‍යවේදිනියයි රචනා කරන්නේ සිංහල බසින් මුද්‍රණය හා ප්‍රකාශනය ට්‍රයෝමීඩියා පබ්ලිකේෂන්ස්. මිලං අංගයට යොමු වෙන්නට කලින් නම් මොහොතකට මේ කෘතියේ 42 වන පිටුවට
මෙහි තේමා මේ පරිච්ඡේදයේ තේමාව සුදු මහත්තයාගේ ක්‍රිකට් උන මේ පර්සි අබේසේකරයන් ගැන ලියවුණු කෘතියෙන් උපුටා ගන්නා ලද හරිම සුන්දර කොටසක්. අබේසේකර නිවසටද මෙවැනි ප්‍රකාශන මිලදී ගැනීම නිරන්තරයෙන් සිදු කෙරිණි. දෙමෝපියන් රටේ ලෝකයේ තොරතුරු සොයන අතර කුඩා පර්සිට අවශ්‍ය වූයේ ක්‍රිකට් තොරතුරු පමණි. හෙතෙම ලැබෙන සෑම පින්තූරයක්ම කපා එකතු කළේය. නිවසියන් කිසිවකුගෙනුත් ඊට බාධා එල්ල වූයේද නැත. එබැවින් පර්සිගේ විනෝදාංශයට සීමා මායිම් නොවීය. ඔහු රිසිසේ ක්‍රිකට් රූප තොරතුරු එක්කාසු කළේය. ඔහුගේ මතකයට අනුව ඔහුගේ රූප එකතුව අල්මාරියකින් අඩක් පමණ වේ. කෙසේ වුවත් වෙනත් ක්‍රිකට් රසිකයන් මෙන් ක්‍රීඩකයන්ට ලිපිලිවීම ඔවුන්ගෙන් සමුරු සටහන් ලබා ගැනීම ආදියට පර්සි පෙළඹුණේ නැත. රූප එකතු කිරීමෙන් පමණක් ඔහු තෘප්තිමත් වූයේය. ඒ පර්සි the one and only 42 වන පිටෙන් උපුටා ගන්නා ලද දෙවන පරිච්ඡේදයයි. හොඳයි, මීළඟට අප බලාපොරොත්තු වෙන්නේ අපේ මීළඟ අංගය වන්නේ පර්සි අබේසේකර යන සන්නාමය බ්‍රෑන්ඩ් එක පිළිබඳව කරුණු දැක්වීම සඳහා ඒ සඳහා ඉතාමත් සුදුසු පුද්ගලයෙක් අපේ ඔඩියන්ස් එකේ අපේ පිරිස අතර සිටිනවා. ඔහු ගරු වර්තමාන සලුසල ගරු සභාපතිතුමන් මට එතුමා ගැනත් යම්කිසි ප්‍රකාශනයක් සඳහන් කළ යුතුයි. ඒ ඉන් අනතුරු එතුමාට මම ආරාධනා කරන්නම් පර්සි අබේසේකර හඳුන්වා දෙන්නට කියා. Densil is a marketer by profession. Densil has been handling well-known brands in Sri Lanka since 2005. He has served a host of renowned local business entities, including Sri Lanka Insurance, Hemas Consumer Brands, Union Assurance PLC, Marina Foods, and ACL Cables. He is also a visiting lecturer for MBA at the University of Colombo and the University of Calamia. Moreover, he is a senior lecturer at the Sri Lanka Institute of Marketing. Densil is currently the Honorable Chairman of Salusala. His passion of marketing and branding has made him to be empathetic enough to listen to many people, which has in return mellowed his soul to understand the silent prayers, wishes, and dreams people like Percy Abesekara, the unsung heroes of Sri Lanka. Densil, over to you to give a brief introduction on our hero today, Percy Abesekara. Densil, ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපේ අද දවසේ චරිතය වීරයා පිළිබඳව Percy Abesekara පිළිබඳව හඳුන්වා දීමක් කරන්නට. Densil. Densil, මං හිතන්නේ ඔයාගේ මයික්‍රොෆෝනය බෝන් කරගත යුතුයි. හරි, sorry. මං ඉස්සෙල්ලම හැමදෙනාම වෙනුවෙන් අර්ජුනය ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අර්ජුනය මම අර්ජුනයට කතා කරන්න ප්‍රශ්න කළා. අර්ජුනය ඉන්නවා. මම හිතනවා අර්ජුනය විශ් කරන්න කැමති ඇති. පර්සි අංකල් ඔබතුමාට සුබ පතනවා. ඉතාමත් වාසනාවන්ත උපන්දිනයක් වේවායි කියලා. ඒ වගේම බුදු සරණින් සියලුම දෙවියන්ගේ ආරක්ෂාවෙන් තව කාලයක් කොඩි අරගෙන ජාතික කණ්ඩායමට සුබ පතන්න ඒ වාසනාව ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සුදාජනය මම හිතන්නේ තිලාන් ඔෆිෂියලි වෙල්කම් කරලා ඒ ස්පීච් එකට ඉන්වයිට් කරනකම් මං කියන්න කැමති ඇත්තටම මේක බොහොම සංක්ෂිප්තව මොකද අද පර්සි අංකල්ට මේ ස්පෙෂල් අරේන්ජ්මන්ට් එකකුත් තියෙනවා ලෑස්ති කරලා දැන් උපන්දිනේ වෙනුවෙන්. ඉතින් වැඩි වෙලාවක් ගන්න නැතුව මං ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා තිලාන්ට ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනය වෙනුවෙන්. මොකද මං ACL ආයතනයට සම්බන්ධ වුණාට පස්සේ මට පර්සි අංකල්ලා හම්බ වෙනවා. නිතර දෙවේල ඇවිල්ලා මාත් එක්ක කතා බහ කරන්න ගත්තා. එතකොට මට තේරුණා යාළඟ ගොඩක් ලංකාවේ ක්‍රිකට් වල කොහෙවත් රෙකෝඩ් වෙච්ච නැති ඉන්ෆර්මේෂන් ගොඩාක් තියෙනවා කියලා. ඉතින් ඒ ටික කොහෙට හරි තැනකට එකතු කරගන්න ඕනකම තමයි මට තිබ්බේ. ඒක මම තිලාන්ට කිව්වහම තිලාන් මේක බොහොම ලස්සනට ඒ වැඩේ පටන් අරගෙන කරගෙන ගියා. ඊට අමතරව අපි පර්සන්කගේ 82 වෙනි බර්ත්ඩේ එකට මම හිතන්නේ අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ගොඩාක් කට්ටියත් එක්ක අර්ජුනයත් ආවෙදා අපි සර්ප්‍රයිස් එකක් දුන්න පර්සන්කල්ට.
ඉතින් ඒවත් එක්ක මේ ග්‍රන්ථය ලියන එක ඇත්තටම මේ වැදගත්ම දේ මෙන්න මේක මම කියන්න කැමතියි. මේක ඇත්තටම මේ කිසිම කෙනෙක් ලෝකේ මම හිතන රටක අවුරුදු 60ක් එක දිගට එකම ක්‍රීඩාවකට තනියෙන් චියර් කරලා නැහැ. ඒක ඇත්තටම ගිනස් රෙකෝඩ් එකක් මම දන්න හැටියට. ඉතින් අපිට මේ ගිනස් රෙකෝඩ් එක ගන්න අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් ඉන්ෆර්මේෂන් ටික අපිට කොඩිෆයි කරගන්න අවශ්‍ය කරන තැනට තමයි අපි මංගේ තිලාන්ට මේක ගමු කියලා. ඉතින් ඒක පස්සේ කාලෙදී ඒක පොතක් වුණාට මේක ඇත්තටම අපි මේක ලෝකෙට ගෙනියන්න ඕන. මොකද පර්සි අංකල් කියන්නේ ලෙජන්ඩ් කෙනෙක්. ජීවමාන වෙන ලෙජන්ඩ් කෙනෙක්. ඉතින් ඒක ඒ ඉතිහාසයේ ගොඩාක් ලොකු කතාවල් තියෙනවා. ඒ කතා ටික තමයි මම හිතන්නේ තිලාන් ඒ ග්‍රන්ථවලින් ඉදිරියට ගෙනාවේ. ඉතින් ඒ වගේම පහුගිය කාලේදී පර්සි අංකල් අසනීප වුණා ටිකක්. ඒ වෙයිදී පර්සි අංකල්ගේ පුතා සම්පත් අබේසේකර ඒ වගේම දියණී ඒ වගේ කට්ටිය ගොඩක් හැමදේම කරා. ඉතින් අපි මම හිතන්නේ මම කැමතියි මේක බලන් ඉන්න හැටි කියන්න පර්සි අංකල්ට අපි තව සපෝට් කරන්න ඕනේ. මොකද මේ ඉස්සරහට යන කාලේ තමයි යාට ගොඩක් සපෝට් එක අවශ්‍ය වෙන කාලේ. අපි මේ වගේ ස්පෙෂල් දවස්වල සෙලිබ්‍රේට් කරනවා වගේම එදිනදා ජීවිතේ කටයුතු කරගෙන යන්නත් අපි මම හිතන්නේ සපෝට් කරන්න පුළුවන් එක ගොඩක් වටිනවා. ඉතින් බ්‍රෑන්ඩ් එකක් විදිහට ගත්තාම මම හිතන්නේ පර්සි අංකල් කියන්නේ ලෝකෙම රිනවුන්ඩ් බ්‍රෑන්ඩ් එකක්. ලංකාව ක්‍රිකට් අර්ජුන රණතුංග වගේ බ්‍රෑන්ඩ්ස් එක්ක අනිත් පැත්තෙන් ඉන්න බ්‍රෑන්ඩ් එකක් පර්සි අබේසේකර කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් අපි ආම් ක්‍රේසි ක්‍රිකට් පර්සි කියන ඉංග්‍රීසි වලින් මේ බුක් එකේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එක තමයි අද ලොන්ච් කරන්නේ. මම කැමතියි මේ වෙලාවේ පොඩ්ඩක් පර්සි අංකලුත් මොකක් හරි වචනයක් කතා කරනවා නම් මොකද පල්ලෙහා බලාගෙන ඉන්නවා කේක් එකක් කපන්න කට්ටිය MC එකේ ස්ටාෆ් එක තව සර්ප්‍රයිස් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ අපි ඊයේ දිනේදී ඔබ විශේෂ රෙකග්නිෂන් එකට සම්බන්ධ කරගත්තා. පර්සි අංකල් මොනවද කියන්න තියෙන්නේ? අත් වශයෙන්ම අද දින මගේ උපන්දින දවසේ අර්ජුනාගේ මුහුණ දකින්න ලැබීම ලොකු වාසනාවක් කියලා හිතනවා. මගේ වයස තව තවත් වැඩි වෙයි. අර්ජුනාගේ මුහුණ දැක්කම මොකද අර්ජුනා මම දැක්කේ අවුරුදු 13 පල්ලෙහා ක්‍රිකට් ගහනවා ආනන්දෙට. ඒක මගේ පියතුමත් මෑනියන් දැක් බලින්නේ ඉස්සෙල්ලා මම අඳුරගෙන හිටියා මගේ යාළුවෙක් මාර්ගේ. මට දවල්ට කිව්වා පර්සි රජීගේ පුතා ගහනවා BRC එකේ මැච් එකක් යමුද කියලා. මම දන්නේ මේ කවුද කියලා මම කිව්වා under 13 මැච් එක. මම බැලුවම අර්ජුනාද 200 ගානක් ගැව්වා. ඉතින් අර්ජුනා කියලා මම දන්නේ. මම නිකන් කිව්වා මෙයා කවදා හරි ලංකාවට ගන්න. ආනන්ද කියන්නේ ලංකාවට යනවා. ලංකාවට යනවා කියන්නේ මොකද? ලෝකේ ඉන්න ඇති කරපු හොඳම නායකයා කවුද කියලා මගෙන් අහුවෝ. මං කියන්නේ ඒ අර්ජුන ෆ්‍රැන්ක් වොරල්ලා හිටියා. රිචි බෙනෝලා හිටියා. ඉම්රාන් ඛාන්ලා හිටියා. ඒ කොහොම මම දැකලා තියෙනවා. මුත් තමන්ගේ ටීම් එකට සටන් කරලා මුරලි වගේ කට්ටිය රෙකෝඩ් කඩන්න නිදහස දීලා ඕස්ට්‍රේලියාව වගේ රටක 80000ක් වෙන්න ඇඟිලි දික් කරලා ඒ සිදුවයට උදුර වෙන විදිහට වැඩ කරලා ඒ ලොකු ආදම්බරයක් අපිට අරන් දුන්න කෙනෙක්. මම අත් වශයෙන්ම මෙම පොත ලියනකොට තිලාන් මට කිව්වා මෙහෙම එකක් කරන්න යනවා. රසිකත් ඉන්නවා හොඳ ලියන්න පුළුවන් කෙනෙක්. මේ පර්සි අංකල් මොකද කියන්නේ? මම කමන්නේ කියන්නේ. ඇත්තම තිලාන් යාත්‍රාන්තර මාධ්‍යවේදී හැම දෙයකටම සහභාගී වෙන ලස්සනට වැඩේ කරනවා. රසිකා මම ටිකක් කියවුවා ඒ පොත. මට නම් විශ්වාස කරන්න බෑ සිංහල ඒ දැනුම. ඇය නීතිඥයෙක් වෙලා එවැනි ලස්සනට සිංහලෙන් ලියන්න පුළුවන් දක්ෂතාවයක් රසිකත් තියෙනවා. ඉතින් මම හරි කැමතියි මගේ උපන් දිනේදී
මේ පොත ලියන්න සහභාගී වෙච්ච සියලු දෙනාටම ස්තුති කරන්න. Percy the one and only. මං හිත one and only කියන එක එන්නේ නැත්තේ මම සචින් තෙන්ඩුල්කර්ට සින්දුවක් කිව්වා. බොම්බේ මෙරි හයි කියලා. එයා උඩේ හිටියේ. තරමේ මම පල්ලේ. ඒක කියනකොට සචින් තෙන්ඩුල්කර්ට හරි සතුටුයි. එයා පුදුගනවා එයාත් ටිකක් නටනවා. පස්සේ එයාට සන්තෝෂ වෙලා එයාගේ ටී-ෂර්ට් එක තෙන්ඩුල්කර් කියලා ඉස්සරහින් ලියලා one and only Percy අසං කළ සචින් තෙන්ඩුල්කර් මම ඉතින් රචකරත් one and only එක නැත්තේ ඒ තෙන්ඩුල්කර් කියම නිසා වෙන්නේ මම බැලී කතා කරන්නේ නැහැ මේ ග්‍රන්ථය ඉදිරිපත් කිරීම ගැන ඉරාන්ට රචකර අර්ජුනාලා වගේ ශ්‍රේෂ්ඨ අපේ ක්‍රිකටර්ස් නටත් මගේ හෘදයාංග ස්තුතිය පුදු කරනවා. ඔබ සමට හැම කෙනාම කියන්නේ ඔයගොල්ලෝගේ ආශාර ගැන මට ඉන්නේ කියලා. මම කියනවා මම දැන් ඇවිල්ලා තියෙන්නේ මම කියනවා මගේ ආයුෂත් අරගෙන තමුන්නාන්සලා ඉන්න මෙතෙන් දැන් ඇවිල්ලා යන කාලේ ඇති කියලා මට හිතෙනවා. ඇත්ත වශයෙන්ම ඔබ සමට සියලු දෙවියන්ගේ පිහිටයි තුන්වන් සරණයි ජීවිතයි සියලු දෙවියන්ගේ අනුභවයෙන් මේ තියෙන වෛරසය මුළු ලෝකෙම නැති වෙලා මෙඩිකල් යන ඉස්සෙල්ලා අපිට හොඳ වාසනාවන්ත ජීවිතයක් ගෙනියන්න ඉඩ ප්‍රස්තාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ මගේ මේ වචන සල්පය. Percy, the one and only. Percy අබේසේකර මතකාවර්ජනය. රශ්නිකා ලියනගේ ගත් කතුවරිය අතරින් මේක ලියවෙන්නේ මුද්‍රණය සහ ප්‍රකාශනය ට්‍රයෝමීඩියා පබ්ලිකේෂන්ස් ස්පෝර්ට්ස් ඉන්ෆෝ තමත් විශිෂ්ට වෑයමක් ලෙසයි මෙලෙස මේ කටයුත්ත Percy the one and only ඉදිරිපත් වන්නේ. Percy අබේසේකර මහතාණන්ට අපේ ගෞරවනීය ස්තුතිය ඔබේ සුභාශිංසන විශේෂයෙන්ම ඔබේ ඒ සුහද සහර්දමය ප්‍රාර්ථනාවට. ඉතින් මීළඟට අප බලාපොරොත්තු වෙන්නේ Percy අබේසේකර කියන නාමය පිළිබඳව Percy අබේසේකර කියන සන්නම නාමය පිළිබඳව ඒත් එක්කම Percy අබේසේකරයන්ගේ පිළිබඳව මේ ඔඩියන්ස් එකේ මේ පිරිස අතර ඉන්න මං හිතන්නේ කතා කිරීමට සුදුසුකම් වැඩිම පුද්ගලයා වැඩිම චරිතයට ඒ සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න වැඩිම අධ්‍යක්ීම් ප්‍රමාණයක් Percy අබේසේකරයන් සමග තිබෙන්නේ ඔහුටයි මේ ඉන්න පිරිස අතරින්. එතුමන් හඳුන්වා දීමට අවස්ථාවක් ලැබීම මා විතාමත් විශාල ගෞරවයක් වශයෙන් සැලකන්නේ. එතුමා පිළිබඳව අටුවා ටීකා ටිප්පණි සැපයීම එතුමාට කරන අපහාසයක් වශයෙන්යි මා දකින්නේ. අර්ජුන රණතුංග 1996 වර්ෂයේ ක්‍රිකට් ලෝක කුසලානයේ දිනු කණ්ඩායම් නායකයා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් අර්ධශතකය ලබාගත් ක්‍රීඩකයා. වයස අවුරුදු 18 දී ටෙස්ට් වරම් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ටෙස්ට් වරම් ලැබූ ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ශ්‍රේෂ්ඨතම ආදිශිෂ්‍යෙක් වශයෙන් නොවලහා පැවසිය හැකි. විවිධ රජයන් යටතේ අමාත්‍ය ධූර ගණනාවක් දරා ඇති එතුමා අද දවසේ දේශපාලන වේදිකාව මත සිටින වඩාත්ම ගෞරවයට සහ අභිමානයට පාත්‍ර වන දේශපාලඥයන් කිහිප දෙනා අතරින් එක් බවට බය නැතුව මම හිතන්නේ කිසිම අවිවාදයකින් තොරව අවසන්ට පුළුවන්. ඒ වගේම අර්ජුන රණතුංග මහතාණන්ට මේ කටයුත්ත Percy අබේසේකරන් පිළිබඳව කතා කරන්නට ආරාධනා කරන්නට කලින් මා සතුටුයි එතුමා පිළිබඳව සඳහන් කරන්න ක්‍රිකට් පමණක් නොවේ සමස්ත මේ ලෝකයේ ක්‍රීඩා නායකයන් අතරින් අග්‍රගණ්‍යම නායකයෙක් වශයෙන් ලෝකයේ ජගත් පූජිතත්වයට පත් වුණු නායකයෙක් අර්ජුන රණතුංග මැතිතුමනි. ගරු අර්ජුන රණතුංග මැතිතුමනි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඔබේ හිතවත් ඔබට සහෘද Percy අංකල් පිළිබඳව ගෙන එන්න මතක සටහනක් මතකාවර්ජනයක් ඔහුගේ 85 වෙනි උපන්දිනය දවසේ. අර්ජුන අයියේ ස්තුතියි සමදෙනාටම Percy අංකල්ට මං සුබ පැතුවා. අනපුංචව මහත්මයා ඉන්නවා අපේ
96 අපේ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිතුමා ඇතුළු තිලාන් ඒ වගේම මම හිතන්නේ පොත ලියපු රශිකා මං හරියට යති නම කිව්වා. එතුමියටත් මම ප්‍රථමයෙන්ම මම හිතන්නේ තිලාන්ට රශිකාට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අද ඔබතුමා සහ ඔබතුමී මේ එලි දකින්නේ ක්‍රිකට් වංශකතාවේ අවශ්‍යතාවයක්. මොකද හැමෝම ක්‍රීඩකයෝ ගැන කතා කරනවා, පරිපාලකයෝ ගැන කතා කරනවා. ඊට ඔබට ගිහින් පරිපාලකයෝ කිව්වහම මම එතනට ගන්නවා විනිශ්චයකාරවරු, එතකොට තරඟ තීරකයෝ, ක්‍රීඩාංගන හදන අය. මම එතන ඉච්චර දිගට යනවට වඩා ඊළඟට ඉන්න කණ්ඩායම තමයි ප්‍රේක්ෂකයෝ. ප්‍රේක්ෂකයෝ ಜಾති දෙකක් ඉන්නවා. අපේ රටේ ඉන්න මම හිතන්නේ අපේ රටේ තරම් වැදගත් ප්‍රේක්ෂකයෝ මම හිතන්නේ මම කොහොත් ලෝකේ දැකලා නැහැ. ඉවසීම තියෙන ක්‍රිකට් දැනුම තියෙන ප්‍රේක්ෂකයෝ මම හිතන්නේ අපේ රටට ලොකු ආසනාවක් එවැනි ප්‍රේක්ෂකයෝ ඉදීම. එතන ඊළඟ කණ්ඩායම තමයි මම දකින්නේ ක්‍රීඩකයන්ව දිරිගන්වන කණ්ඩායම. ඒ අතරේ මම හිතන්නේ අපේ ඉතිහාස නායකත්වයේ දරුවේ පර්සි අංකල් ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. මම හිතන්නේ මම ක්‍රීඩා කරන්න අවදියේ මම පටන් ගන්නකොට මට මතක හැටියට පර්සි අංකල් කිව්වාගේ පාසල් කාලේ මම හිතන්නේ සොයිස මාමා කියලා අපේ කොස්කඩ හිටපු අපේ අම්මත් එක්ක විශ්වවිද්‍යාලයේ ගිය මාමා කෙනෙක්ගෙන් තමයි පර්සි අංකල් මාව දැනගෙන තියෙන. තාත් තමයි අම්මා වෙන දන්නවා. නමුත් මම ඉතිහාසයට වඩා ක්‍රීඩාවේ මම ඉස්සෙල්ලාම මට මතකයි ආනන්ද නාලන්ද තරඟවලදී දැකලා තියෙනවා. මම මුලින්ම පර්සි අංකල් මගේ ඔළුවට මතක වෙන්නේ 1980 අපි ඉන්දියාව සමග තරඟ රවි ශාස්ත්‍රීගේ නායකත්වයෙන් අපි තරඟාවලිය පැවැතුණා. ටෙස්ට් තරඟ දෙකක්, එකක් නුවර අස්ගිරිය ක්‍රීඩාංගණය, අනිත් එක කොළඹ ක්‍රීඩාංගණය. ඉතින් ඒ තරඟෙදි තමයි මට පර්සි අංකල් සහ ජාතික කොඩිය කියන බ්‍රෑන්ඩ් එක, ඔයගොල්ලෝ බ්‍රෑන්ඩ් එක ගැන කතා කරනවා. ඒක මතක් වුණේ මට මුරුලික මතකයන් යන එතන. එතන ඉඳලා මම හිතන්නේ අද වෙනකොනුත් පර්සි අංකල්ගේ ක්‍රියාවලිය අපි කාටවත් අමතක කරන්න බෑ. විශේෂයෙන්ම මගේ ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්තයේද ඕස්ට්‍රේලියාවද ඒ සියලුම ක්‍රීඩාංගන වල පර්සි අංකල් නොහිටපු ක්‍රීඩාංගනයක් මොකක්ද කියන එක මට මතක් කරන්න හරි අමාරුයි. මම ඒකේ ප්‍රධානම දෙයක් මම කැමතියි මතක් කරන්න 1996 අපි අවසාන පූර්ව තරඟ නැත්නම් සෙමි ෆයිනල් එක ඉන්දියාව සමග කල්කටා නුවරදී මම හිතන්නේ ලක්ෂයකට වැඩි ප්‍රේක්ෂකයෝ ඉන්දියාවේ ඉන්නකොට මම හිතන්නේ අපේ ඉන්න ඇති 10 දෙනෙක් විතර. හැබැයි ඒ ඉන්දියාවේ සද්දත් එක්ක පර්සි අංකල් ඒ වගේම මට මතකයි ලයනල් එතකොට හිටිය අපේ 30 මේ කට්ටියකින් ඒ ඉතිහාසය මතක් වෙනකොට පර්සි අංකල්ගේ සද්දේ අඩු වුණේ නැහැ කල්කටා නුවරත්. ඊට පස්සේ අපිට අවසාන තරඟය ඉවර වෙලා මට තාම මතකයි මම හිතන්නේ පින්තූරේ ප්‍රසන්න හෙන්නායක මහත්මයා ළඟ තාම තියෙනවා පර්සි අංකල්ට ලයනල් මම හිතන්නේ අවසාන තරඟය ඉවරලා ලයනල් ක්‍රීඩාංගණය වටේ දිව්වා. හැබැයි ඊට පස්සේ ඇවිල්ලා පර්සි අංකල්ට ලයනල් වැන්දා. අපිට මේ දේවල් උගන්වපු මිනිස්සෙක් කියලා. ඉතින් ඒක මම හිතන්නේ අපේ ලෝක කුසලාන් තරඟාවලියෙන් පස්සේ හදපු පින්තූර පොතේ නැත්තම් ෆොටෝග්‍රාෆ් ඇල්බම් එකේ මම හිතන්නේ ඒ පින්තූරේ තියෙනවා. ඉතින් ඒකෙන් හොඳම උදාහරණය මේ අද වගේ නෙමෙයි. ඒ දවස්වල කිසිම පහසුකමක් නැහැ. මම හිතන්නේ පර්සි අංකල්ට වැඩ කරපු තැන ඒ යම් අනුග්‍රහයක් ලැබුණා. මම දන්නවා ඒ ගුවන් යාන වලටත් සල්ලි හොයාගෙන තමන්ගේ වියදමෙන් පිටරටවල් වලට ගිහිල්ලා මෙහෙ වගේ නෙමෙයි පිටරටවල් වල ඉන්න තැන් හොයා ගන්න ඕනේ. සියල්ලම එක්ක මේ අවුරුදු ගාණක් අද වෙනකොට අවුරුදු කීයක් මම හිතන්නේ මම අවුරුදු 20ක් ක්‍රීඩා කරලා තියෙනවා. 1982 ඉඳලා දැනට ඊට පස්සේ අවුරුදු 25ක් ගිහිල්ලා තියෙනවා. මේ අපි ඔක්කොම බලපුවම අවුරුදු 40ක් විතර මේ පර්සි අංකල්ගේ මේ ක්‍රියාදාමය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මම මේක ජාතික කණ්ඩායම වෙනුවෙන් කියන්නත් බෑ. මොකද මම දැකලා තියෙනවා ආනන්ද නාලන්ද විතරක් නෙමෙයි අනිකුත් පාසල් තරඟ වලටත් පර්සි අංකල් යනවා.
අපි අද මොන ක්‍රිකට් තත්ත්වය ගැන අපි කතා කරත් මම හිතන්නේ අද ක්‍රිකට් තත්ත්වයට වඩා කතා කරන්න ඕනේ පර්සි අංකල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරපු දේ. ඉතින් මම විතරක් නෙමෙයි මම හිතන්නේ අපේ රටේ ලංකාවේ ඉන්න අය විතරක් නෙමෙයි මම හිතන්නේ පිටරට ඉන්න ප්‍රේක්ෂකයෝනුත් පර්සි අංකල්ගේ අගේ සහ පර්සි අංකල්ට ක්‍රීඩාව වෙනුවෙන් කරපු දේවල් ගැන මම හිතන්නේ පොතක ලියලා ඉවර කරගන්න රශිකා කියන ලේඛිකාවට පුළුවන් වුණාද කියන එකත් මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒක විශාල දිග පොතක් වෙන්න ඕනේ. අපේ ක්‍රීඩකයන්ට එහෙම කතා කරොත් එහෙම එක එක්කෙනාගේ අත්දැකීම් මම හිතන්නේ පර්සි අංකල් අද නිකන් අවුරුදු 85ක් වගේ හිටියට තාම ඉන්නේ තරුණ කෙනෙක් වගේ මම දන්නවා ඒක. ක්‍රීඩා තරඟ වලට ගියත් ක්‍රීඩාංගණයේදීත් ඒ තත්ත්වය කවදාවත් වෙනස් වෙලා නැහැ. ක්‍රීඩාංගණයේ පිටතේ අපිටත් මම හිතන්නේ අද වගේ නෙමෙයි ඒ දවස්වල සමහරවිට නව ශ්‍රීලන්තයේ එතකොට එංගලන්තයේම තරඟ පවත්වලා දවස් 3-4 තරඟ පැවැත්වුණාට පස්සේ අපි තරඟ ඉවර කළා තව පැය 4ක් විතර බස් වල යන්න ඕනේ. ඉතින් සමහරවිට අපේ හිටපු පුවත්පත් වලින් ආපු ලේඛකයෝනුත් අපි සමහර වෙලාවල් වලට දාගෙන ගිය අවස්ථාවල් තියෙනවා. පර්සි අංකලුත් අපේ බස් එකේ ගිය වෙලාවල් තියෙනවා. ඒවා මම හිතන්නේ හුඟක් ආයත හුඟක් අමතක වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ අපි ඒ දවස්වල මේ ක්‍රීඩකයෝ පමණක් නෙමෙයි අද ඉන්න දිරිගන්නන්න එහෙම නැත්නම් අය වගේ නෙමෙයි තාමත් පරිපාලකයන් අද ඉන්න අය වගේ නෙමෙයි සියලුම සප සම්පත් හම්බෙච්ච අය නෙමෙයි. නමුත් තමන්ගේ යුතුයකම ක්‍රීඩා වෙනුවෙන් කරපු අය. ඉතින් මම හිතන්නේ දීර්ඝව කතා කරනවට වඩා මම පර්සි අංකල්ට සුබ පතනවා. ඒ වගේම අර තාම මම හිතන්නේ අර දකුණෙන් ආපු කෙනෙක් හැටියට හයිය තියෙන ඔබතුමාට තවත් ක්‍රීඩකයන් සහ ජාතික කණ්ඩායම දිරිගන්වන්න. ඒ අතර මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා තිලානුත් මම අවුරුදු ගාණක් දන්න තරුණ ලේඛකයෙක්ද කවුද කියලා මට කියන්න බෑ. නමුත් ක්‍රීඩාවට විශාල උනන්දුවක් තියෙන කෙනෙක්. මගේ තිලාන්ගේ මේ අඳුනුම්කම නැත්තම් ඒ සහෝදරකම අවුරුදු ගාණක් පරණ දෙයක්. හැබැයි මම හිතන්නේ ක්‍රිකට් මම තිලාන්ට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මම ඇත්තටම කියන්න ඕනේ මේ රසිකා කියන ලේඛිකාව කවුද කියලා මම දන්නේ නැහැ. මම මේ නමුත් එතුමියට ස්තුතිවන්ත වෙනවා. පුද්ගලයෙක් ගැන පෑනකට අරගෙන ලියන එක තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි. මොන දේවල් ඇහුණත් ඉතින් මම හිතනවා මම අද පොඩ්ඩක් ලංකාවෙන් පිටේ ඉන්නේ මගේ පෞද්ගලික කාරණාවක් සඳහා පිටරට ඉන්න වෙලාවක වුණත් මම කිව්වම සම්බන්ධ වෙන්න ආසාව තියෙන ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ආදරය විතරක් නෙමෙයි විශේෂයෙන්ම පර්සි අංකල්ට තියෙන ගරුත්වය සහ ආදරයත් එක්ක. ඉතින් මම හිතන දේවල් අර තිරෙන් පසුපත හිටපු කරපු දේවල් නම් පර්සි අංකල්ගේ මෙතන කියන එක එච්චර හොඳ නෑ. පර්සි අංකල් අපි අර හැංගිලා කරපු දේවල් මම දැකලා තියෙනවනේ පර්සි අංකල්. ඉතින් ඒක මම කියන්න යන්නේ නෑ මේ වෙලේ. ඉතින් මොකද ඒක අපි hina වෙලා සද්ද නැතුව කතා කරන්න ඕන දේවල්. ඉතින් මම විශේෂයෙන්ම ඔබතුමාට සුබ පතන ගමන් ඔබතුමාට තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් එවගෙන සියලු දෙවි පිහිටෙන් තවත් කාලයක් නිරෝගීව අර ජාතික කොඩිය අරගෙන අපේ බ්‍රෑන්ඩ් එක ජාතික කොඩිය සහ පර්සි බ්‍රෑන්ඩ් එක ඉදිරියට ගෙනියන්න පර්සි අංකල්ට වාසනාව ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අද මේ අවස්ථාවට මාව සම්බන්ධ කිරීම ගැන තිලාන් ඇතුළු ඒ සියලු දෙනාටම සුබ පතනවා. ඒ වගේම මම හිතන්නේ අපි සියලු දෙනාටම මේ වෙලාවේ ඉතාමත් කියන්නේ ඇත්තටම සන්තෝෂ වෙන්න ඕනේ දවසක පහුගිය දවසක අපි සියලු දෙනාම මම හිතන්නේ ආනපුංචි මහත්මයාටත් මතක ඇති අපිට පියෙක් වගේ හිටපු රාජමහේන්ද්‍ර මහත්මයාත් මම මේ වෙලේ මතක් කරනවා. විශේෂයෙන්ම මම හිතන්නේ අපි ක්‍රිකට් වල පරිපාලකයෝ හිටියා
ඒ පරිපාලකයා ආවේ ක්‍රිකට් ක්‍රීඩාවට වඩා තමන් හැදෙන්න. නමුත් මම හිතන්නේ ආනපුංචිව මහත්මයා මාත් එක්ක එකග වෙයි. ආනපුංචිව මහත්මයා ඇවිල්ලා ඉතාමත් කෙටි කාලෙකින් වැඩ කරන්න ආපු කියන හොරකම් නැති පරිපාලකයන්ට එළියට යන්න සිද්ධ වුණා. ඒක මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත් දෙයක් නෙමෙයි. ඒක ක්‍රිකට් ක්‍රීඩා ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගැන අපි කතා කරනවා නම් මේ ක්‍රිකට් පරිපාලනය බාර දීලා තියෙන්නේ ඒ දූෂිත කණ්ඩායමකට. ඒක කවදාවත් නවත්තන්න මේ රටේ මම හිතන්නේ අපි ජීවත් වෙලා ඉන්න කාලෙක කරන්න පුළුවන් වෙන එකක් නෙමෙයි. ඒ වුණාට මම හිතන්නේ රාජ මහේන්ද්‍රන් මහත්මයාලා අනපුංචිවල මහත්මයාලා වගේ අය උපාලි ධර්මදාස මහත්තයාලාගේ මම හිතන්නේ අපිට හම්බ වෙන එකක් නැහැ ඉස්සරහට. මොකද අද මේ සිස්ටම් එකේ වෙනස තියෙන. ඉතින් සිස්ටම් එක වෙනස් කරන්න ආපු හුඟ දෙනෙක් සිස්ටම් වෙනස් කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ එන්නේ සිස්ටම් වෙනස් කරන්න නෙමෙයි තමන් හැදෙන්න. ඉතින් හැබැයි අපේ ජීවිත කාලේ මම හිතන්නේ මම නම් හරි වාසනාවන්තයි. මම පරිපාලනයට එනකොට මම ක්‍රිකට් ක්‍රීඩාවට එනකොට පරිපාලනයේ හිටියේ ගාමිණී දිසානායකලා, රාජ මහේන්ද්‍රන්ලා, අනපුංචිවලා, උපාලි ධර්මදාසලා, ඒ වගේම නීල් පෙරේරා වගේ මහත්වරු, නිසාල් සේනාරත්න වගේ මහත්වරු. මම හිතන්නේ මගේ ජීවිතයේ ක්‍රිකට් ඉතිහාසය මම හිතන්නේ අපි හොඳ කාලේ ක්‍රිකට් ගැහුවා. හොඳ පරිපාලකයෝ අපිව හරි විදියට ක්‍රිකට් වලට පෙන්නුවා. අපි ක්‍රිකට් ගැහුවා, පරිපාලකයෝ පරිපාලනය කරා. පර්සි අංකල්ලා වගේ අය එළියේ ඉඳලා අපිව දිරිමත් කරා. මම හිතන්නේ අපිට තිබුණ ලොකුම අවශ්‍යතාවය තිබුණේ රට ජයග්‍රහණය කිරීම. පර්සි අංකල්ට තියෙන්නේ නැත්තේ අපිව දිරිමත් කිරීම රට වෙනුවෙන්. හැබැයි මේ තත්ත්වය හුඟක් දුරට වෙනස් වෙලා සිස්ටම් හදන්නේ නැහැ, සිස්ටම් හදන්නේ නැහැ. හැබැයි අපි ඉස්සරහට මම හිතන්නේ අපිටත් වගකීමක් තියෙනවා මේ ක්‍රිකට් ක්‍රීඩාව හදන්න. අපි හැමෝම මම නම් දැන් අවුරුදු 20ක් මම පාර්ලිමේන්තුවට ගියේ 2020 එදා ඉඳලම ක්‍රිකට් හදන්න සෑහෙන දඟලනවා. මට මම හිතන්නේ මම තනියම අරගලේ ගිහින් මමත් දැන් එක තැනකට ඇවිල්ලා තියෙනවා හති වැටිච්ච මහන්සි වැටිච්ච මිනිහෙක් ඇටියට. නමුත් මම හිතන්නේ අපේ යුතුයකමක් තියෙනවා. විශේෂයෙන්ම ආනපුංචිව මහත්තයලා අද උසාවි ගිහින් තියෙනවා මේ ක්‍රිකට් තත්ත්වය වෙනස් කරන්න. හැබැයි මම හිතන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉන්දියාව අද ක්‍රිකට් වල කොහේ හරි තත්ත්වයක ඉන්නවා නම් ඒකට ප්‍රධාන හේතුව මම හිතන්නේ අධිකරණයෙන් දුන්න තීරණයක් එක්ක අද ගංගුලිලා ඇවිල්ලා ක්‍රිකට් පරිපාලනය කරලා අපේ රටට වන්නේත් ඉන්දියාවේ දෙවෙනි කණ්ඩායම කවුරු මොනවා කිව්වත් එවැනි තත්ත්වයකට මම හිතන්නේ ආනපුංචිව මහත්තයලා වගේ අය හිටියානම් කවදාවත් ඔය වගේ කණ්ඩායමක් ලංකාවට එන්න දෙන්නේ නැහැ. අපි තරඟාවලියක් දිනලා තියෙනවා. අපි ක්‍රීඩකයන්ට සුබ පතන්න ඕනේ. නමුත් මම හිටපු ක්‍රීඩකෙක් ඇටියට මම දකින්නේ ඒක මදිකමක්. මම නම් ඒකේ අඩියක් පස්සට ගන්නෙ නැහැ. මම හිතන්නේ පුංචිව මහත්තයලාත් ඒ වගේ වෙන්න ඇති. නමුත් අපිට අනාගතයට ගියාම තව අවුරුදු 10කින් හැබැයි අපි ඉන්දියාව මොකද 2020 තරඟාවලිය ජයග්‍රහණය කරලා තියෙනවා. ඒගොල්ලන්ට දැන් ඇවිල්ලා කියන්න බෑ අපි දෙවෙනි කණ්ඩායම වෙයි කියලා. හැබැයි අපි ක්‍රිකට් ගැන හිතනකොට මීට වඩා උබ්බට ක්‍රිකට් ගැන හිතන්න ඕනේ කාලයක් ඇවිල්ලා තියෙනවා. මේක තරම් ලේසියට පහසුවට ගන්න එපා. මම හිතන්නේ මම ගැන කියවන්නව නෙමෙයි, මම කියපු දේවල් හුඟක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. මම දන්නවා තව හුඟක් මේ හොඳ පැත්තට වඩා නරක පැත්ත ඉස්සරහට එනවා කියලා. එන මිනිස්සු කවදාවත් මේ ක්‍රීඩාවලට හදන්න එන මිනිස්සුත් එන අමාත්‍යවරුත් එන්නේ තමන්ගේ දේවල් කරගන්න. ඉතින් ඒක ගැන මම හිතන්නේ මේ රටේ අවාසනාව. හැබැයි මේ තත්ත්වය ගැන මම පස්සේ වෙලාවක කතා කරන්න ඕනේ. හැබැයි මම හිතුවා මේ රාජපහින්ද්‍ර මහත්මයා ගැන වචනයක් කියන්න ඕනේ කියලා. මොකද එතුමා වගේ පරිපාලකයෝ අපිට ඉදිරියට හම්බ වෙන එකක් නැහැ. ඉතින් අවසාන වශයෙන් පර්සි අංකල් සුබ උපන්දිනයක් වේවා. හැපි බර්ත්ඩේ. නිරෝගී සම්පත් ලැබේවා, ශක්තිය ලැබේවා. ලංකාවට ආවට පස්සේ හම්බෙලා අපි දෙන්න සහ අපි ක්‍රීඩකයෝ ඔබතුමා කරපු දේවල් මම හිතන්නේ නැවත වරක් තිලාන්ට අපි කියමු පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් අපි හම්බ වුණොත් පර්සි අංකල් කරපු තිරේ පසුපස කරපු දේවල් මම හිතන්නේ පොතට ලියන්න බැරි, කවුද රශිකට පොතේ ලියන්න බැරි දේවල් මම හිතන්නේ අපි වීඩියෝ එකට අරගෙන පර්සි අංකල්ට වෙලාවකට ඉතින් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන අතර මාව සම්බන්ධ කිරීම ගැන මම නැවත වරක් ස්තුතිවන්ත වෙනවා. මේ ස්තුති අර්ජුන රණතුංග මැතිතුමනි. විශේෂ ස්තුතිය ඔබතුමන්ට
මොකද උදේ බොහොම උදෑසන ලොස් ඇන්ජලිස් නුවරට කියපු සැනින් තිලාන් මේ සඳහා ඔබතුමන්ට ආරාධනා කරපු සැනින් ඔබතුමා මේ ආරාධනාව ඉතාම ගෞරවයෙන් සහ වමනාවෙන් පිළි අරගෙන අපට පර්සිට ඒත් එක්කම පර්සි අංකල්ට ඒ වගේම අපේ ජාතික ක්‍රීඩාවට මේ ආකාරයෙන් ඔබ දැක්වූ දායකත්වයට බෙහෙවින්ම ස්තුතියි. අවිවාදයෙන්ම ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද අපේ දේශයේ විසින් නිර්මාණය කරන ලද ක්‍රීඩාව පමණක් නොවේ අද්විතීය නායකයෙක්. ඔබතුමාට නැවතත් ස්තුතිවන්ත වෙමින් 1996 වර්ෂයයි ඔබ ප්‍රධාන වශයෙන්ම ඔබත් සමග සැසඳෙන වර්ෂය. 1996 වර්ෂයේ ලෝක ක්‍රිකට් කුසලානය ගැන කතා කරනකොට ඒ හා සමගම ඇඩ්මිනිස්ට්‍රේෂන් පරිපාලනයෙන් ආනා පුංචි හේවා මැතිතුමන් දැක්වූ දායකත්වය මෙතකයි කියලා කියන්නට බෑ. අද දවසේ අපේ මේ පිරිස අතර ආනා පුංචි හේවා මැතිතුමන් සිටිනවා. 1996 වර්ෂයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගරු සභාපතිතුමන්, ඒ වගේම ඉන්පසුව ශ්‍රී ලංකා ගෝල්ෆ් සම්මේලනයේ ගරු සභාපතිතුමන්. ආනා පුංචි හේවා මැතිතුමනි, ඔබතුමන්ටත් අනිවාර්යයෙන්ම මට නිසකයෙන්ම ඇති යමක් පර්සි අබේසේකරයන් ගැන කතා කරන්න. එතුමාගේ 85 වෙනි ජන්මදිනයේ දවසේදී පර්සි the one and only ආනා පුංචි හේවා මැතිතුමනි, ආනාපුංචි මැතිතුමනි. ඔව් අපිට ඔබ ඇහෙනවා. ආනාපුංචි මැතිතුමනි. ඔව් මං සුබ පැතුම් දෙනවා පර්සිට. happy birthday පර්සි. මං බලාපොරොත්තු ඔබතුමා ඉස්සරහටත් පරිස්සමෙන් හොඳට ජීවත් වෙන්න පුළුවන් තව අවුරුදු ගාණක්. ඒකට මම සන්තෝෂයි. අනිත් එක ඔබතුමාගේ පොත සිංහලට ට්‍රාන්ස්ලේට් කළා කරපු එකත් මම කියන්න ඕනේ තිලාන්ට බොහොම ස්තුති දක්වා කරේ. ඒක ඉතිහාසයේ හොඳ පොතක් වෙනවා. හැමෝම ඉතිහාසයට ඔක කියවන්නත් බලයි. මම බොහොම ස්තුතිවන්ත වෙනවා අර්ජුනාටත් මගේ ගැන හොඳ දේවල් ටිකක් කියපු නිසා. මමත් බලන්න ඕනේ ඉස්සරහට අපි එක්කම එක්කහුව වෙලා අර්ජුනා අපි කොහොමද මේක හරිගස්සන්නේ කියලා අපේ ක්‍රිකට් පාලක ප්‍රශ්න ගැන. ඒක අපි කරේ නැත්නම් ඒක අපේ යුතුයකමක් අපි කරන්න. නැත්නම් අපි ඉස්සරහට එන ක්‍රිකටර්ස් ලටයි පරිපාලනය කරන ඒගොල්ලන්ුයි හරි හොඳ නැති දෙයක්. ඉතින් thank you අර්ජුනා මං ගැන කියපු දේවල් වලට. තිලාන් thank you මාව invite කරපු එක මේ අවස්ථාවේදී උත් මම thank you කියන්න ඕනේ අනිත් ඔක්කොම මේ වීඩියෝ මේ Zoom මේ ප්‍රසන්ටේෂන් එක කරත් උදව් කරපු ඒගොල්ලන්ට බොහොම ස්තුතියි. ස්තුති ආනාපුංචි හේවා මැතිතුමනි ඔබගේ වටිනා වචන ස්වල්පයට. ඒත් එක්කම මතක් කරන්න ඕන අද දවසේ විශේෂ දේශනයක් අපේ හිටපු මැතිවරණ කොමසාරිස්තුමන් කරන්නට බලාපොරොත්තු වුණා. නමුත් මම හිතන්නේ තාක්ෂණික ගැටලු නිසා එතුමා තවම අපත් සමග සම්බන්ධ වී නැති හැඩක් තිබෙන්නේ. මහින්ද දේශප්‍රිය මැතිතුමන් හිටපු මැතිවරණ කොමිසම් සභාවේ ගරු සභාපතිතුමන්. නමුත් ඉන් පෙර එතුමා සම්බන්ධ වන තුරු අපේ මීළඟ සූදානම අද දවසේ කතා නායකයා පර්සි අබේසේකරයන් එහා සමග මේ කතා නායකයාගේ මේ වටිනා කියන පොත ග්‍රන්ථය රචනා කරන්නට ලේඛනය කරන්නට යෙදුණු කතා නායිකාව රශ්මිකා ලියනගේ මම හිතන්නේ අද දවසේදී මට වාසනාව ලැබෙනවා මා ඉතාමත් ප්‍රිය කරන චරිත කිහිපයක් හඳුන්වා දෙන්න ඒ භාග්‍යයක්. ඒ අතර රශ්මිකා ලියනගේගේ නමක් තිබෙනවා. ඇය නීතිවේදිනියක්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදිනියක්. ඒ වගේම අද දවසේදී නීතිඥවරියක් වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම ප්‍රවීණ මාධ්‍යවේදිනියක්. ඇය මාධ්‍යවේදිනියක් වශයෙන් කටයුතු කිරීමේදී මා ඉතාමත් ගෞරවයෙන් සඳහන් කළ යුතුයි. මා දකින්නේ ඇය CNN ආයතනයේ ක්‍රිස්ටිනා අමන්පූර් වැනි මාධ්‍යවේදිනියක්, ශ්‍රී ලංකාවේ සිටින මාධ්‍යවේදිනියක් විදියට. මොකද හේතුව රිසර්ච් ජර්නලිසම් පර්යේෂණය එහෙමත් නැත්නම් පර්යේෂණාත්මක මාධ්‍යකරණය පිළිබඳව කරන්නට එතුමියගේ තිබෙන සුවිශේෂී ශක්්‍යතාවය අපි ඉතාමත් අගය කළ යුතුයි. විශේෂාංග හා ප්‍රවෘත්ති ලේඛිකාවක් ඉරිදා ලක්බිමේ 2003 වර්ෂයේදී ප්‍රවෘත්ති සංස්කාරකවරියක්, නිවේදිකාවක් ඇසුර FM TNL මාධ්‍ය ජාලයේ 2004 සිට 2009 දක්වා, ඒ වගේම ශ්‍රී ලංකා TV net 2009 සිට 2010 දක්වා ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ධූරය
එතුමිය රශ්නිකා ලියනගේ දැරුවා මං හිතන්නේ ඉතාම මැනවින් අපේ පර්සි අබේසේකර මහතා පැහැදිලි කර ආකාරයටම සිංහල භාෂාව පිළිබඳව ව්‍යක්ත දැනීමක් පරිපූර්ණ දැනීමක් එතුමිය සතුයි. ඉතින් ඒ පිළිබඳවත් සුභාශිංසන ගෙනෙන අතරේ මතක් කළ යුතුමයි ඇගේ පාසල් කාලය තුළ ඇය ක්‍රීඩාවට දක්වන ලද දායකත්වය ශ්‍රී රාහුල බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් ඒ වගේම වාද්‍ය විශාරද හැම විවිධ අංශයන්හි නෛපුණ්‍යයන් නිපුණතාවයන් දරපු ලේඛිකාවක් වශයෙන් තැනැත්තියක් වශයෙන් රශ්නිකාව අප හඳුනාගන්නේ ඇගේ බස් වහරින්ම අප එය මනාව තේරුම් ගන්නවා. ඉතින් ක්‍රීඩාවට තියෙන ආදරය, ක්‍රීඩකයන්ට තියෙන ආදරය, ක්‍රීඩාවට නියැලි පාර්ශවකරුවන්ට පර්සි අබේසේකරයන් වැනි සුවිශේෂී පාර්ශවකරුවන්ට තිබෙන ආදරය ඇල්ම අද රශ්නිකා පර්සි the one and only කෘතිය හරහා ගෙන දැක්වෙනවා. රශ්නිකා තව ඔබ ගැන කිවන්නට කරුණු කාරණා එමට තිබෙද්දී පර්සි ගැන ඔබේ කියවීම කෘතියට නැංගුවා හා සමානව වචන පෙළකින් අද අපට කියන්නට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. රශ්නිකා ඔබට ආරාධනය. ඔඩිෂන් බොහොම ස්තුතියි. මම මුලින්ම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා 1996 ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය ගෙන ආපු අපේ නායකයා අපි තවමත් හරිම ආදරය කරන නායකයා අර්ජුන රණතුංග මහත්මයා. මම හිතන්නේ ගොඩක් පාන්දර එලි වෙච්ච ගමන් මේ වැඩේට සම්බන්ධ වෙන්නට ඇත්තේ ඇමරිකාවේ ඉඳලා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරයෙක් ආනා පුංචිහේවා මහත්මයා ක්‍රීඩාවට ආදරය කරන චරිතයක්. ඔබ වැනි අය සම්මේ අවස්ථාවට සම්බන්ධ වීම ගැන මුලින්ම ස්තුතිය පළ කරනවා. මම මේ කතාව ගැන කියන්න කලින් පුංචි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. වෙඩෙන්සිල් සඳහන් කළා මේ ඉංග්‍රීසි කෘතියේ පරිවර්තනයක් කියලා, ට්‍රාන්ස්ලේෂන් එකක් කියලා. කොහෙත්ම නැහැ. මේක පරිවර්තනයක් නෙවෙයි. මේක මේ ඇත්තටම පර්සි අංකල් සමග අංකල් පර්සි එක්ක මමත් ඉංග්‍රීසි ග්‍රන්ථය රචනා කළ දාර්ශනික පාතීපනුත් අපි දෙන්නම එකට තමයි හුඟක් සාකච්ඡා කරේ. සාකච්ඡා කළ ඊට පස්සේ සමහර අවස්ථාවල ඇය වෙනම කතා බහ කළා, මම වෙනම කතා බහ කළා සමහර දේවල් වලදී. ඇය වෙනත්ම ස්වරමේ ක්‍රමයකින් ඉංග්‍රීසි ග්‍රන්ථය රචනා කළා. මම වෙනම විදිහකට මේක රචනා කළා. ඉතින් මේක මේ මුලින්ම කියන්න ඕනේ මගේ යාළුවා තිලාන් අයියා තමයි මේකට ආරාධනා කළේ. ඇත්තටම මුලින්ම ඔහුට අවශ්‍යතාව තිබුණේ පර්සි අංකල්ගේ ඉල්ලීම මත ඔහු විසින් මේක රචනා කරනු ලැබීමට තමයි අවශ්‍යතාව තිබුණේ. නමුත් වැඩ කටයුතු වලට හිර වෙනකොට ඔහු කල්පනා කරා විකල්පයක්. ඒ විකල්පයට දැන් සාමාන්‍යයෙන් තිලාන් අයියත් එක්ක වැඩ කරන එක මේ හැමෝටම ලේසි නෑ. සමහරවිට අපි උත්සවයකට සහභාගී වෙන්න බලාගෙන ලස්සනට ඇඳගෙන කරගෙන ගියාම එයා කියනවා නංගි එහෙනම් දැන් අද උත්සවේ මෙහෙවන්න කියලා. ඒ වගේ ටිකක් අභියෝගාත්මක වැඩ තමයි දෙන්නේ. මේකත් අභියෝගයක්. මට කතා කරලා ඇහුවා මේ නංගි මෙහෙමයි පර්සි අබේසේකර ඔහු බලාපොරොත්තු වෙන ඔහුගේ ජීවිත කතාව ලියන්න මේක අපි කරමුද කියලා කියනකොට ඉතින් ඇත්තට මට හරි ආසයි. හේතුව මම ඊට කලින් මට මේ යෝජනාව ඉදිරිපත් වෙනකොට පර්සි අංකල්ව හම්බ වෙලා තිබුණේ. අපි තිලාන් අයියගේ මැදිහත් වීමෙන්ම ස්පෝර්ට්ස් ඉන්ෆෝ ක්‍රිකට් වෙනුවෙන්මයි 2015 ලෝක කුසලාන ඉලක්කකට ගනිමින් කිරුළ ගෙනිමු ගීතය නිර්මාණය කළා. ඒ ගීතයට රූප රචනයට පර්සි අංකල්ව යොදාගත්තා. ඉතින් මේ අවස්ථාවේදී අපිට මුණ ගැහුණාම මුලින්ම ගල්කිස්ස මුහුදු වෙරළේදී හරිම සුන්දර චරිතයක්. මේ තරුණ තරුණියොත් එක්ක ඔහු පැත්තකට වෙලා හිටියේ නැහැ. මේ අර කොල්ලෝ කෙල්ලෝ එක්ක ඇත්තටම කොල්ලෝ කෙල්ලන්ට හැරෙන්න බෑ පර්සි අංකල් එක්ක. පර්සි අංකල් ඇවිල්ලා මට තාම මතකයි මේ සින්දු කියන්න පටන් ගත්තා අපිත් එක්ක. දැන් මේ විවේකයක් වෙලා ආවි. කැකිරි පැලෙන ටිකිරි සිනාවයි මට පර්සි අංකල් ලව කියවගත්තා නම් හරි ලස්සනයි. සින්දු කියලා නතර වුණේ නැහැ. අපි මේ කොල්ලෝ කෙල්ලෝ ටික ඔක්කොම ඉඳගෙන පර්සි අංකල් නැගිටලා නැටුවා. ඉතින් අපිටත් ඉතින් ඊට පස්සේ මේ පස්සේ පැත්තකට වෙලා ඉන්න බෑ. ඊට පස්සේ අනිත් තරුණ නඩිත් එතෙන්ට එකතු වුණා. ඒක හරිම රසවත් මොහොතක්. මේ නැටුවා ගැයුවා විතරක් නෙවෙයි. ඊට අමතරව අපි රටේ දේශපාලනය, සමාජීය කරුණු, ඉතිහාසය මේවා ගැන හරියට කතා බහ කළා. හරිම මේ බොහෝම නිහඬව පර්සි අංකල් ඒකට මේ සවන් දුන්නා. සවන් දීලා මට මතකයි මට නිලක්ෂයක් දන්නවා. නිලක්ෂයකට මටයි කිව්වා මේ මං හරි ආඩම්බර වෙනවා රට ගැන හැඟීමක් තියෙන මේ තරුණ ළමයි ඉන්න එක ගැන කියලා. ඉතින් ඇත්තටම මේ මොකද මේ රට කියන දෙයට ශ්‍රී ලංකාව කියන දෙයට රටට මේ
පුදුම But I have just ආදරයක් තියෙන්නේ. muted it. ඉතින් මේ ජාතික දජය දරාගෙන ඉන්නෙත් ඒ තියෙන අභිමානය නිසා මේ ওই ග්‍රන්ථයේ එක තැනක් තියෙනවා මේ කෝටි ගානකට ප්‍රීති සින්ටා කතා කරනවා පර්සි අංකල්ට IPL එකේ කිංස් 11 පංජාබ් කොඩිය වනන්නෙන්න කියලා. හැබැයි පර්සි අංකල් දන්නේ නැහැ ඇත්තටම ප්‍රීති සින්ටාව. අපි දන්නවා ප්‍රීති සින්ටා කියන්නේ කොච්චර ජනප්‍රිය නිලියද. ඉතින් පර්සි අංකල්ට ක්‍රිකට් වලින් තොර ලෝකයක් නැහැ. පර්සි අංකල් බලන ප්‍රීති සින්ටා කවුද? පස්සේ ඉතින් ප්‍රීති සින්ටා ගැන හොයාගෙන ඔක්කොම කරගෙන මේ ඊමේල් පණිවිඩ හුවමාරු වෙනවා. කෙසේ වුණත් මේ අර ලොකු මුදලක් උපයා ගන්න තිබිච්ච අවස්ථාවක් මග හරිනවා. මට මේ පංජාබ් කොඩියක් මම වනන්නේ නැහැ. මම වනන්නේ ශ්‍රී ලංකා කොඩිය කියලා. හැබැයි එහෙම කියන චරිතෙම ඊට කලින් අවස්ථාවකදී ඉන්දියාවේදී ඉන්දිය ප්‍රේක්ෂකයෙක් එක්ක ශ්‍රී ලංකා දජයයි ඉන්දිය දජයයි ඒ දෙදෙනා හුවමාරු කරගන්නවා. ඒ ඉන්දියාවත් එක්ක තියෙන සහයෝගය රටක් විදිහේ සල්ලි වලට කරන වැඩ නෙමෙයි. ඇත්තටම මේ හදවතින්ම ක්‍රීඩාවට ආදරය කරන මිනිස්සු හරි අඩුයි. දැන් අදටත් කතා කරාම පර්සි අංකල් කැමති නැහැ ක්‍රිකට් වලට බනිනවට. ක්‍රිකට් වලට බනින්න කැමති නැහැ. ඒ කියන්නේ ක්‍රිකට් වලට හරි ආදරේ. දැන් එයාගේ හිතේ හරිම අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා මේ කොහොම නමුත් කවද නමුත් මේ ක්‍රිකට් හොඳ තැනකට එනවා කියන බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. ඉතින් අර ප්‍රේක්ෂකේ දැන් මම දැක පහුගිය ටිකේ අපේ ඇතැම් ප්‍රේක්ෂකයෝ අර්ජුන මහත්මයා කලින් සඳහන් කළා ලංකාවේ ඉන්නේ ඉතාමත්ම විනයගරුක ප්‍රේක්ෂකයන් කියලා. ඒක ඇත්ත. ඒ අතරේ දැන් මේ සමාජ මාධ්‍ය ජාල ව්‍යාප්ත වීමත් එක්ක සමහර පිරිස් මේ පෙළඹිලා තියෙනවා. අපි මේ ඉන්දියාවේ මට්ටමට යා යුතු තැනක් ඇවිල්ලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් පර්සි අංකල් ඉන්නේ ඊට වඩා හුඟක්ම වෙනස් තැනක. පර්සි අංකල් එක්ක ඇත්තටම කතා කරනකොට මේ පොතෙත් ඒ ගැන සඳහන් කළා. මම තිලාන් අයියටත් කිව්වා මම ඇත්තටම පොතක් ලිව්වේ පොතක් ගැන. පර්සි අංකල් කියන්නේ පොතක්. පර්සි අංකල් දන්නා කරුණු අපිට සමහරවිට හිතා ගන්න බෑ. අනිත් එක දශක 6කට අධික කාලයක්. ඒ පොත ලියන එක ඇත්තම පහසු කටයුත්තක් වුණේ නෑ. මේක ගවේෂණයක්. හේතුව පර්සි අංකල් කියන චරිතය දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් පටන් නිදහස ලබන්නත් කලින් ඉඳලා 1948ට කලින් ඉඳලා මේ ක්‍රිකට් එක්ක බද්ධ වෙච්ච චරිතයක්. එතකොට අපිට විවිධ යුග පසු කරනවා. ඊට පස්සේ ටෙස්ට් වරම් දිනන්න කලින් ඔහු එතකොටත් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රිකට් සම්බන්ධයෙන් ක්‍රිකට් රසිකයෙක් විදිහට මහා ආදරයක් දක්වපු චරිතයක්. හැමදාම එකට හිටියා. ක්‍රීඩාව ක්‍රිකට් වලට මේ අද තියෙන පිළිගැනීම අද තියෙන පහසුකම් ඒ කාලේ තිබුණේ නැහැ. නමුත් ඔහු කවදාවත් ඒක අතහැරියේ නැහැ. ඔහු ක්‍රිකට් වෙනුවෙන්ම මුළු ජීවිතේම කැප කරපු චරිතයක්. ඉතින් ඔහු ගැන කියවනකොට ඔහුත් එක්ක කතා බහ කරනකොට ලේසි වුණේ නැහැ මේ වැඩේ කරන්න. එකක් අපිට තොරතුරු හොයා ගන්න ඕන. අනිත් එක මම තවත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඔහුගේ මතකය. ඔහුත් සමග සාකච්ඡා කරනකොට මම බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්න මුලින්ම යනකොට මේ පොතක් කඩදාසියක් අරගෙන එයි කියලා. එක කඩදාසියක් නැතුව සියලු දේවල් ඔහුගේ මතකයේ හරි අපූර්වට තිබුණා. ඔහු සම්බන්ධ දේවල් පමණක් නොවේ. ඔහුගේ පියා කියපු දේවල් වෙනත් ක්‍රීඩකයෝ කියපු දේවල් මේ සියල්ල ඔහුට මහා පුදුම මතකයක් තිබුණා. හැබැයි ඒ සියල්ල මට මතක තියාගෙන ලියන්න බෑ. මම රෙකෝඩ් කරගත්තා. අපි දැන් අලුත් තාක්ෂණිත් එක්ක වැඩ කරන නිසා රෙකෝඩ් කරගෙන සමහර දේවල් දැන් ස්ටැටිස්ටික්ස් දානකොට මේ දැන් ඔහු පුද්ගලයන් සම්බන්ධ කියන චරිත කතා ඔහුටම අදාළයි. ඒව අපිට වෙන කොහෙන්වත් හොයන්න බෑ. නමුත් සමහර ක්‍රීඩා තරඟ සම්බන්ධයෙන් කියන දේවල් අපි සොයන්න ඕනේනේ. සොයනකොට තේරෙනවා ඔහු ඉතාමත්ම බොහෝ දුරට බොහෝ අවස්ථාවල 98%ක්ම ඔහු හරියටම නිවැරදිම දිනයට සඳහන් කරලා තියෙනවා. ඉතින් මම ඒකයි කිව්වේ පොතක් ගැන පොතක් ලිව්වා වගේ වැඩක් තමයි මේ වැඩේ. එතකොට ඒකත් එක්කම තවත් සඳහන් කරන්න ඕන දෙයක් තමයි මේ අර තිලන් මහත්මයා කිව්වා මේ අන්තිම කාලේ මේ විදිහටයි මේ උපන්දිනයේ දවසේ මේක සිදු වුණේ කියලා. විශේෂයෙන්ම මේ ඔහු සමට කතා කරලා කියනවා I am 85 now කොයි වෙලේ යන්න වෙයිද දන්නේ නැහැ. ඇත්ත තමයි මේ දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක. හැබැයි මට එතකොටම කල්පනා වුණා පර්සි අංකල්ට කලින් මම යන්නත් පුළුවන් නේ. එහෙම වුණොත් එහෙම එතකොටත් මේ දැන් අර තිලන් අයියත් මට මේක බාර දුන්නේ විශ්වාසයක් තියලානේ. එතකොට එයත් අමාරුවේ වැටෙනවා. ඉතින් ඇත්තටම කවුරුන් හෝ කොයි මොහොතක හෝ යාමට ඉඩහට තියෙන නිසා අපි මම හිතන්නේ මේ නිදි වරපු රෑ ගණනාවක් තියෙනවා. තිලන් අයියේ මම කතා වුණා සමහරවිට අපි කතා වුණා මේක දැන් කරන්න බෑ කරගෙන යනකොට අපිට නිින්ද යනවා කියලා. නමුත්
ඔහු වෙනුවෙන් ඔහුගේ ඉල්ලීම ඔහු වරින් වර කතා කර අපිට මේ දීපු උද්‍යෝගයත් එක්කම අපි කොහොම හරි අද දවස වෙනකොට මේ ග්‍රන්ථය එළිදැක්වීමේ කටයුත්ත කරනවා කියන අදිෂ්ඨානෙම හිටියා. ඒකට ඇත්තටම හේතු වුණේම මේ පොත යම් තරමක් ලියලා අපිට කොවිඩ් වසංගතය නිසා තමයි මේක කල්දදා හිටියේ. නමුත් මේක කෙලවරක් වෙන පාටකුත් නෑ. පර්සි අංකල් ඒ අතරේ ඔහුට හීනයක් තිබුණා මේක ඉතා ඉක්මනට දකින්න. ඉතින් ඒ හීනය සැබෑ කරවීම වෙනුවෙන් අපිත් මහන්සිලා කටයුතු කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද දවස වෙනකොට ඔහුගේ 85 වන උපන්දිනය දවස වෙනකොට මේක එළිදක්වන්න ඉඩ ලැබුණේ. ඒත් එක්කම මම හිතන්නේ මම වෙලාව ගත යුතු නැහැ. බොහොම අපිට මේ Zoom තාක්ෂණය ඔස්සේ කරගෙන යන්නේ මේක වෙහෙස කරයි. සාමාන්‍යයෙන් අපි භෞතිකව හම්බ වෙලා කතා කරනවා වගේ නෙවෙයි. ඉතින් අවසාන වශයෙන් මට මේකට ආරාධනා කළාට මේ කාර්යය ඉටු කරන්නට ආරාධනා කළාට තිලාන අයට ස්තුතිවන්ත වෙන ගමන්ම පර්සි අංකල් සමහර විට අර මම කලින් කිව්වා වගේ ඔබට කලින් අපි යන්න ඉඩ තියෙනවා. හැබැයි ඔබ තවත් චිරාත් කාලයක් වැජබෙන්න සුබ උපන්දිනයක් වේවා කියලා මම මෙතනින් සමුගන්නවා. Percy, the one and only, ස්තුති ඔබේ ඒ අද්විතීය අපූර්ව සහ සුවිශිෂ්ට නිර්මාණයට රශ්නිකා ලියනකේ ඔබෙන් අප ඊට වඩා අඩු යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම භාෂා කෞශල්‍ය ඔබේ දක්ෂතාවය සහ රිසර්ච් ජර්නලිසම් පිළිබඳව තිබෙන ව්‍යක්ත දැනුම සහ ඒ පිළිබඳ තියෙන නැමියාව ඉතා හොඳින් අප දන්නවා. ඉතින් මම හිතන්නේ ඔබ පොතක් ගැන පොතක් ලියන්නට ඒ පොතේ සාරය උරා ගන්නට ඔබට තියෙන ශක්්‍යතාවය මේ ග්‍රන්ථය බලන ඕනෑම කෙනෙකුට දැකගත හැකි. කුඩා කල සිට ඔබ විසින් ප්‍රගුණ කරන ලද ඒ හැකියාව මේ අවස්ථාවේදී අප අගය කළ යුතුමයි. මොකද අද කතානායකයා පර්සි අබේසේකර කතානායිකාවක් ඉන්නවා නම් ඒ ඔබ රශ්නිකා. ඒත් එක්කම අප අමතක කළ නොයුතුයි ස්පෝර්ට්ස් ඉන්ෆෝ. ඔබ මම හිතන්නේ අර්ජුන අයියා ආනපුංචේවා මහතා ඔය හැම කෙනෙක්ම සඳහන් කරා ශ්‍රී ලාංකේය ක්‍රිකට් සඳහා ශ්‍රී ලාංකේය ක්‍රීඩාව සඳහා ස්පෝර්ට්ස් ඉන්ෆෝ සන්නම නාමය තිලාන් රංගන නැමැති සන්නම නාමය බ්‍රෑන්ඩ් එක තිලාන් රංගන කියන බ්‍රෑන්ඩ් එක ගෙන යන වැඩපිළිවෙල ගෙන ගිය වැඩපිළිවෙල ගෙන යන්නට තිබෙන සිටින සැලසුම් කරන වැඩපිළිවෙල අග්‍රගණ්‍යයි. ඒ පිළිබඳව අපේ සුවිශේෂී ස්තුතිය සහ සුවිශේෂී මතක් කිරීම සහ ආවර්ජනය ස්පෝර්ට්ස් ඉන්ෆෝ වෙත අප ඉදිරිපත් කරනවා. එය වෙනමම සන්නම නාමයක්. ඉතින් මීළඟට අප බලාපොරොත්තු වෙන්නේ අද දවසේදී පර්සි අබේසේකරයන් අතීත මතකාවර්චනය චරිතාපදානය 85 වෙනි ජන්මදිනයට සුභාශිංසන ගෙනෙන්නට මෙහි සිටින බොහෝ දෙනෙක් සූදානම්ින් විශේෂයෙන්ම අප ආරාධනා කරනවා එතුමන්ගේ හිතයිශීන්ට හිතවතුන්ට ඔබේ මයික්‍රොෆෝනය ඔන් කරලා එකෙන් එක මම හිතන්නේ මට මෙතන ඉඳන් අපිට පාලනය කරන්න අපහසුයි. අපි මුලින්ම අපි ආරාධනා කරමු සාලි ආහන්ගම මහත්මයා අපත් සමග එකතු වෙනවා. සාලි ආහන්ගම මහත්මයා අපි කැමති ඔබෙන් සුභාශිංසනයක් වචනයක් දැනගන්න ඔබේ හිතවත් පර්සි අංකල් ගැන. සාලිය ඔබ ඉන්නව නේද? මයික්‍රොෆෝන් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. මතන අද දවසේ මේ වැඩසටහන ජාතික මට්ටමේ නැගිය යුතු ජාතික වැඩසටහනක් වශයෙන් මම පෞද්ගලිකව සලකන්නේ. හොඳයි සාලිය නැත්නම් වෙන ඕනෑම සුභාශිංසන ගෙනෙන්නට ප්‍රිය කෙනෙකු අපි මේ අද වැඩසටහනේ අවසන් අංගයට යොමු වෙලා තිබෙන්නේ. මම හිතන්නේ නැවත වතාවක් තිලාන අප ස්තුතිවන්ත වේ යුතුයි අර්ජුන රාණතුංග මහත්මයා රැඳී සිටිනවා තවමත්. ඔත් සමග ඒ කෘතඥතාවය පිළිබඳව හැඟීම අති විශිෂ්ටයි. අපි ආරාධනා කරනවා අනිත් අයට සහෘදයන්ට අදහස් පළ කරන්න පර්සි අබේසේකරයන් පිළිබඳව කියලා. මයික්‍රොෆෝන් එක ඔන් කරලා. හොඳයි මම හිතන්නේ සඳහන් ආරම් කෙනෙක් පටන් ගන්නකම් මම කොහොමද රශ්නිකා පර්සි the one and only පර්සි අබේසේකර මතකාවර්ජනය ආරම්භ කරලා තියෙන ආකාරය සඳහන් කළ යුතුයි. පර්සි අබේසේකර නම් සොඳුරු ක්‍රිකට් රසිකයා. ශ්‍රී ලංකාව කිසියම් ක්‍රීඩාවක් තුළින් ලෝකයේ ඉහළම ජයග්‍රහණයන් කරා ගියේ නම් ඒ ක්‍රිකට් ක්‍රීඩාව තුළිනි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වසර 190ක කාලයක ඉතිහාසයක් ඇත. මහා බ්‍රිතාන්‍ය පාලනයත් සමග ශ්‍රී ලංකාව වෙත ලැබුණු තිලිනයක් වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව හැඳින්විය හැකියි. ඉතින් මේ ආකාරයට රශ්මිකා ගේ ග්‍රන්ථය ආරම්භ වෙනවා. පොතක් ගැන පොතක් ලිව්වෙමි කියලා පොතක් ලිව්වෙමි කියලායි රශ්මිකා මේ කෘතිය ආරම්භ කරන්න යෙදෙන. පර්සි අබේසේකර මහතා අප ඉපදෙන විටද ජාතික දජය රැගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිගැන්වූවෙකි. ඔහුගේ රසිකත්වය පරම්පරා ගණනාවක් දැක ඇත. එමෙන්ම ඔහුද ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ වෙනස්කම් සියසින් ග්‍රහණය කරගත්තකි. අපූර්ව කෘතියක්. මම හිතන්නේ පරිච්ඡේද 35ක් chapters 35ක් අපිට දැක ගන්න ලැබෙනවා. ඒක ඊටාම පුළුල් අභ්‍යාසයක්, පුළුල් පරිශ්‍රණයකින් අනතුරුව කරන ලද සිදුවීමක් වැනි ග්‍රන්ථයක්. මම ඊටාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සුභාශිංසන පතන්නන්ට මයික්‍රොෆෝන් එක ඔන් කරලා පර්සි අංකල්ට සුබ පතන්නට පර්සි අංකල් ගැන වචනයක් කතා කරන්න. රුවන් ඔබේ මයික්‍රොෆෝන් එක ඔන් කරන්න කියලා අපි ආරාධනා කරනවා ඉල්ලා සිටිනවා. ස්තුතියි මේ අවස්ථාව දුන්නට. ඉතාමත්ම ආදරණීය චරිතයක් අපි ක්‍රිකට් වලට ආදරය කරනවා තරම්ම අපි පර්සි මැතිතුමාට ආදරය කරනවා පර්සි අංකල්ටත්. ඒ වගේම තමයි මේ කෘතිය ඉතාම තීරණාත්මක පියවරක් අපේ ක්‍රීඩා සාහිත්‍ය ගැන ගත්තහම බලනකොට ක්‍රීඩාවට ආදරය කරපු ලේඛිකාවක් මාධ්‍යවේදිනියක් නීතිඥවරියක් අපි එකට මාධ්‍යවේදින් විදිහට වැඩ කරා. ඇයට තිබුණ උනන්දුව උද්‍යෝගය ක්‍රීඩාව ගැන ලියන්න කතා කරන්න හැම දෙයකින්ම හොඳ ප්‍රතිඵලයක් තිරාන් මැතිතුමා අරගෙන තියෙනවා. මම හිතන්නේ හොඳ පියවරක්. ක්‍රිකට් අපේ ජීවිතයත් එක්ක හැමදාම තියෙනවා. ඒ වගේම පර්සි අංකලුත් අපේ ජීවිතයත් එක්ක හැමදාම ඉන්නවා ආදරය කරපු චරිතයක් විදිහට. සතුටුයි මේ අවස්ථාවට දායක වෙන්න ලැබීම ගැන. අපේ ජීවිත කාලේ දැකපු විශිෂ්ටම සුන්දරම නායකයෙක් ක්‍රිකට් නායකයෙක් අජුන නදුංග මැතිතුමා අපි මාධ්‍යවේදික විදිහට තුමන් හම්බෙලා තිනවා, කතා බහ කරලා තිනවා. ක්‍රිකට් ගැන තියෙන ආදායක එක්කම තාමත් එහෙමයි. ඒ හරිය අපේ ක්‍රිකට් වලට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කෘතිය ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි මම හිතන්නේ මුළු ලෝකෙම කොහේ හිටියත් ඕන කෙනෙකුට කියවන්න අවස්ථාව ලබා දෙන්න ඔබ ගන්න පියවර අගය කරනවා. තවමත් දේවල් ලියන්න තුමක් වැඩ කරන්නත් රශ්මිකාට අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පර්සි අංකල්ට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. අපි හැමදාමත් ආසයි ක්‍රිකට් කොතනද එතන පර්සි අංකල්යි අපේ කොඩියයි දකින්න තියෙනවා නම්. ස්තුතියි. රුවන් ඔබට බෙහෙවින්ම ස්තුතියි. රශ්මිකා පරිච්ඡේද 35 පළවෙනි පටන් ගන්නේ ප්‍රීතිමත් දිරිගන්වන්න යනුවෙන් අවසන් කරන්න 35 වෙනි පරිච්ඡේදය අංකල් පර්සි දී one and only වශයෙන් රික්ෂෝවෙන් පාසල් ගිය සුදු මහත්තයා ක්‍රිකට් උමුතුවෙන් බොඳු නීතිඥ සිහිනය පොලිසියට වෙට්ටු දැමු පර්සි දුරදිග කිය පර්සිගේ චියර් පර්සිගේ වීරක්‍රියා ආදී කොටගත් අපූර්ව පරිච්ඡේද 35කින් සමන්විත කෘතියක් පර්සි දී one and only. තවත් සුභාශිංසන කෙරෙන්නට අවස්ථාව ලබා දෙනවා. තිලාන් මම ඔබට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ස්පෝර්ට්ස් ඉන්ෆෝ අධිපති සභාපති සහ නිර්මාතෘ ඔබත් අපූර්ව සන්නමනාමයක් ක්‍රීඩාව සඳහා ශ්‍රී ලාංකේය ක්‍රීඩාවට දායක කරේ. අද එහි තවත් ව්‍යායාමයක් තමයි 85 වෙනි ජන්මදිනය සමරන පර්සි අබේසේකරයන්ට මේ පිළිගැන්වීම. මම ආරාධනා කර සිටිනවා ලුහුඩෙන් පැමිණ සිටින පිරිසට ස්තුති ප්‍රකාශ කරන්නට කියලා මේ කටයුත්ත හමාර කරන්න කලින්. තිලාන් ඇත්තටම බොහොම ස්තුතියි ඩිෂාන් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. බොහොම සතුටු දවසක්. අපේ මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අද දවසට මගේ කෙටි දැනුම් ජයග්‍රහණය කරපු අනුහේ කණ්ඩායමේ නායකතුමා මගේ කවදත් ක්‍රිකට් වීරයා ජීවිතේ එදාටත් මෙදාටත් හැමදාටත් ඉතින් අර්ජුන අයියා ලංකාවේ නැති විලාවේ උනත් මේ පෞද්ගලික සංචාරයක් යෙදෙන අතරතුරදී කරදර කරලා හැමදාම මගේ දෙයක් තිබුණොත් අර්ජුන අයියාව මම කොහොම හරි සම්බන්ධ කරගන්නවා. ඒක
සම්ප්‍රදායක් වෙලා. මොකද එහෙම දෙයක් සිද්ධ නොවුනොත් ඒක හරි අඩුවක් විදියට මට දැනෙන්නේ. ඉතින් ඒක නිසා අර්ජුන අයියා ලෝකේ කොහේ හිටියත් මගෙන් බේරෙන්න අමාරුයි. ඉතින් අයියට ඇත්තටම ඉතාමත් සන්තෝෂ වෙනවා. මොකද මම දන්නවා පර්සි අබේසේකර කියන අපේ කතානායකයා අද දවසේ නිින්දට යන්නේ කාරණා දෙකක් නිසා සතුටුයි. මම ඒක කියන්නම්. පළවෙනි කාරණාව තමයි මේ එතුමා ජීවත්ව ඉන්න කාලය තුලදීම මේ පොත කියවන්න පොත කෘතියක් විදිහට එළි දක්වන්න තිබුණ පුදුම ආසාව. සහ දෙවෙනි කාරණාව අද 85 වෙනි වියට පාතබන වෙලාවේ එතුමාගේ පුදුම විදිහට ආදරය කරන අපේ අර්ජුන අයියා අද දවසේ ඇවිල්ලා එතුමා ගැන කතා කරන්න, එතුමාගේ මූණ බලලා එතුමාට දීර්ඝායුෂ පතන්න, ඒ ලෝකයේ කෙළවරක ඉඳලා ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳලා අද දවසේ සජීවී වෙලා එතුමාට සුබ පැතුවා කියලා කියන්නේ අද පර්සි අංකල්ට හොඳට රැට නිින්ද යනවා කියන බව නම් මට ඉතාමත් විශ්වාසයි. ඉතින් ඒ වගේම අද දවසේ මේ අපේ කතා දිශාන්ති වගේ කතා නායිකාව රශ්නිකා ලියනගේ මම හිතන්නේ අර්ජුන අයියා රශ්නිකා අඳුරන්නේ නැහැ. ඒකට දැන් මම හිතන්නේ මුණ දැක්කම මතක ඇති. අපේ බොහෝ මේ සංවිධානය කරන ක්‍රීඩා වැඩසටහන් වලදී රශ්නිකා කියන්නේ අපේම කණ්ඩායමේ සමාජිකාවක්. ඇයත් මම වසර මම හිතන්නේ 20කට වැඩි කාලයක් තිස්සේ ආශ්‍රය කරන මගේ ඉහෙලියක්. ඉතින් ඇයගේ තියෙන දක්ෂතාවය මම ඉතාම හොඳින් දන්න කෙනෙක්. ඇයගෙන් හරියට තාම ලංකාවෙත් වැඩ අරගෙන නැහැ කියන එකයි මගේ අදහස. නමුත් ලංකාව වැඩ නොගත්තත් මමත් මගේ තරම ගැන හිතන්නේ නැතුව වැඩ කරන කෙනෙක් නිසා මම රශ්නිකාගෙන් මගේ අර දකුණු අත වගේ සලකන කෙනෙක්. මම හිතන්නේ මගේ අනිත් සමාජිකව නිලක්ෂී රත්නතුංග ඇයත් අපේ රශ්නිකා ලියනගේ කියන්නේ මගේ අපේ ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේ ආරම්භක සමාජිකයෝ. ඉතින් රශ්නිකාට තියෙන හැකියාව ගැන මට ඉතා විශ්වාසයක් තියෙනවා. මම හිතන්නේ ඔබ තමුන්නාන්සේලාට ඉදිරියේදී මේ කෘතිය ඉතාමත් ඉක්මනින් වෙළඳ පොලෙන් අරගෙන මේක කියවන්න ලැබෙයි. මේක පුදුම විදිහට සතුටු වෙන්න පුළුවන් කෘතියක්. hina වෙවි කියවන්න පුළුවන් කතන්දරයක්. ඒ වගේම රශ්මිකාව අගය කරනවා. මොකද මේක පර්සි අංකල්ගේ කතාවට අමතරව මේ යුග 7ක්, ඒ කියන්නේ දශක 7කට ආසන්න සිදුවීම් ගැන ලියන එක අර්ජුනය කියන වගේ මේක තව පිටු 500ක් 1000ක් තරම් ලියන්න පුළුවන් කතන්දරයක්. සමහර සිද්ධි පර්සි අංකල්ගෙන් අපි අහනකොට තමයි විස්තර කියන්නේ. මතක ටික කොහොමද කියනවා මේ අපි කවුරු හරි පුද්ගලයෙක් අල්ලලා කිව්වොත් එයත් එක්ක මතක නැද්ද මොකද නැත්තේ තියෙනවා කියලා. ඒ කියන්නේ මතක් කරගන්න බැරි තරම් විශාල සිදුවීම් ප්‍රමාණයක් පර්සි අංකල්ගේ තියෙනවා. අවුරුදු 70ක් කණ්ඩායමක් පිටිපස්සේ ගිහිල්ලා අපේ අර අර්ජුනය කිව්වා වගේ මේක අපේ ලංකාවේ කණ්ඩායම විතරක් නෙමෙයි පාසල් කණ්ඩායම මේ වගේම ජාත්‍යන්තරයේ ක්‍රිකට් සෙල්ලම් කරන හැම රටක්ම පර්සි අංකල් දන්නවා කියන එකයි මගේ විශ්වාසය. සහ පර්සි අංකල්ට තියෙන ගෞරවය පිළිගැනීම මම හිතන්නේ පර්සි අංකල් කියලා කියන්නේ රටේ ක්‍රීඩා තානාපතිවරයෙක් මට්ටමටම විශේෂ චරිතයක්. ඒක අපේ රටට තේරුම් ගත්තේ නැති එක බොහොම අභාග්‍යයක්. එතුමාගේ දැනුම ගත්තත්, භාෂා හැකියාව ගත්තත්, එතුමාගේ අධ්‍යාපන මට්ටම ගත්තත් එතුමාට කිට්ටු වෙන්නවත් මම හිතන්නේ නැහැ කෙනෙක් මේ තවත් වසර 100ක් යනකම් ලංකාවේ පහළ වෙයි කියලා. ඒ නිසා පර්සි අංකල් කියලා කියන්නේ ඇත්තටම විශ්වකෝෂයක්. අර රශ්මිකා හැමතිස්සම කිව්වා වගේ පොතක් ගැන පොතක් ලිව්වයි කියන රශ්මිකා මට අදහසක් කිව්වේ. පර්සි අංකල් කියන්නේ පොතක්. පර්සි අංකල්ගෙන් අහගන්න තියෙන කතා ගොඩයි. පොතක් ගැන මම පොතක් ලිව්වා අයියේ කියන එක තමයි රශ්මිකා මට පැහැදිලි කරේ. ඉතින් ඒක නිසා හැමෝටම ආරාධනා කරනවා මේක ඇත්තටම මම හිතන්නේ පිටු 200 ගානක පොතක්. නමුත් ඉතාමත් මම හිතන්නේ කවදාකවත් පර්සි අංකල් ගැන නොඇසූ කතා ගොඩාක් මේකේ අන්තර්ගතයි. ඉතින් ඇත්තටම ඉදිරියේදී අර අපේ කලින් කතා කරපු මාධ්‍යවේදී මහත්මයා කිව්වා වගේ ලංකාවේ සහ අර්ජුනය නිතරම කියන වගේ ක්‍රීඩා සාහිත්‍යයකට අවශ්‍යම කෘතියක අවශ්‍යතාවය අපි ඉටු කරා කියන සතුට අපිට තියෙනවා. ඒ වගේම මේ සියලු කාර්යයන් ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේ මූල්‍ය අනුග්‍රහයන් නැතිව කිසිම අනුග්‍රහකයක් මේ විදිහට අපිට මේ ලැබිලා නැහැ. නමුත් මේ ජනගත කිරීමට අපිට යම් කිසි විදිහට අපි වැඩසටහනක් ආරම්භ කළ යුතුයි. මගේ ලොකු ආසාවක් තියෙනවා මේ පර්සි මහත්මයාගේ මේ කෘතිය සහ ඉංග්‍රීසි කෘතිය ලංකාවේ සෑම පාසලකම පුස්තකාලය සඳහා ලබා දෙන වැඩපිළිවෙලක් කරන්න. ඇත්තටම කියනවා නම් මේක ලංකාවේ විශේෂයෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ සෑම ළමෙක්ම කියවිය යුතු තරම් වටින පොතක්. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරනවා ඉදිරියේදී
මේකට උදව් කරන අයගේ උදව් අරගෙන මේක ජනගත කරන්න. ඒකේ වැඩ ජනගත කිරීමේ ප්‍රධාන වැඩසටහන විදිහට අපි තේරුම් ගන්න තියෙන්නේ හැම පාසලකටම මේකේ පර්සි අංකල්ගේ පොතක් නොමිලේ පරිත්‍යාග කරන වැඩසටහනක් ආරම්භ කරන්න. ඉතින් ඒකට ඉදිරියේදී කටයුතු කරන්න ඒකට දායක වෙන්න පුළුවන් හැමෝටම ආරාධනා කරමින් නැවත වතාවක් අවසාන වශයෙන් අද දවසේ මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච අපේ ලොකු කුසලාන දිනු කණ්ඩායමේ නායක අපේ ආදරණීය අර්ජුන රණතුංග මැතිතුමාත් ආදරණීය අර්ජුන අයියා ඒ වගේම මගේ කෙටි දැනුම් දීමකින් මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච අපේ 96 ලොකු කුසලානයේ ජයග්‍රාහී කණ්ඩායමේ පරිපාලනය සම්බන්ධව හිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති හිටපු සභාපති ආනන්දේවා මැතිතුමාත් අද දවසේ මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච පර්සි අබේසේකර මැතිතුමාත් එතුමාගේ ජන්මදිනය මම හිතන්නේ ගොඩක් අය සමරන්න ලෑස්තිලා ඉන්න මොහොතක් මේ වෙලාවේ තවමත් සැමරුම ඉවර වෙලා නැහැ. අද උදේම බෝධි පූජාවකින් පටන් ගත්ත සැමරුම මම හිතන්නේ අද තව රාත්‍රිය දක්වාම යන්න නියමිතයි. ඉතින් ඒක නිසා එතුමාටත් අපි කාල වේලාව ලබා දෙමින් මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච අනිත් සෑම දෙනාට මම ස්තුතිවන්ත වෙමින් ලංකා විශේෂ නව ආරකින් තාක්ෂණයත් එක්ක අපි මේ දේ කරන්න මුල්ුණේ. ඉතින් නමුත් බාධක මැදේ තාක්ෂණික බාධා ඔස්සේ වුණත් මේ දේ මම හිතන්නේ හොඳින් කරගන්න ලැබුණා. ඒ ගැන බොහොම ස්තුතියි. එහෙනම් හැමෝටම සුබ දවසක් තියමින් මම සමුගන්නවා ඔබ සමට සම්මා සම්බුදු සරණයි. ස්තුතියි තිලන් ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම ස්පෝර්ට්ස් ඉන්ෆෝ බෙහෙවින්ම ස්තුතියි. අප බොහොම ගෞරවයෙන් මතක් කරනවා 85 වන ජන්මදිනය සමරන පර්සි අබේසේකරයන්ගේ චරිතාපදානය අතීතා වර්ෂණය පර්සි the one and only කෘතිය කියවන්න රස විඳින්න දැනුම උකහා ගන්න ආකල්ප උකහා ගන්නටයි කියා ආරාධනා කරනවා. එනම් අප මේ අද සුන්දර සන්ධ්‍යාව සමාප්තිය සටහන් කරන්නේ පර්සි the one and only චිරං ජයතු. ඔබට සුබ රාත්‍රියක්.